නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඉරිදා රාත්‍රියේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ පිණිස කාලය යෙදුන ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයෙන් ඒ වගේම ලක්කිරු ගුවන්විදුලියේ ශ්‍රාවක අවකාශයේ ඔස්සේ ධම්සභා මණ්ඩපයට ඒ වගේම ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව විකාශනයන් ඔස්සේ ධම්සභා මණ්ඩපය වෙනුවෙන් පෙළ ගැසෙන පින්වත් හැමදෙනාම කැඳවාගෙන අදත් ධම්සභා මණ්ඩපයේ සිදු කරන්න අපි සූදානම් වනවා. ඉතින් ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩමව වදාළ අපට අනුකම්පා කරුණා සිතින් වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පළමු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්වයත් අපි සිහිපත් කරගන්නම්. කුරුණෑගල පිලැස්ස පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයේ නියුතු වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයා සහ සමුද්‍රා රත්නායක පින්වන්ත බිරිඳ දරුවන් තිදෙනා දෙපාර්ශ්වයේම දෙමාපියන් ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා විසින් අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් හැමදෙනාමත් අපි සිහිපත් කරගන්නවා. ඉතින් ධම්සභා මණ්ඩපයේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පළමු කොට පළවෙනි පරිච්ඡේදයන් තුළ අපට දහම් අනුශාසනා සිදු කරනවා. ඉන්න අනතුරුව තමයි ඔබේ දහම් ගැටළු ලබා ගැනීමෙන් නැවතත් දහම් අනුශාසනා සිදු කරන්නේ. ඔබ දන්නා සුපුරුදු පරිදි අපේ දුරකථන අංකය 0112 548 400 ඔස්සේ ඔබ දහම් ගැටළුත් සෝදානම් කරගෙන රැඳෙන්න කියලා ආරාධනා කරනවා. එhmenan අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරගනිමු. ස්වාමීනි ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්න කාලේ අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, පින්වත් මහත්මයා. එහෙමයි ස්වාමී. අද ධම්සභා මණ්ඩපයේ ආරම්භක අනුශාසනාව විදිහට මා සිහිපත් කරන්න කල්පනා කළේ අපේ ජීවිත තුළ ඇති කරගත යුතු ඇති කර ගැනීම තුළින් මහා යහපතක් සැලසෙන වටින ගුණයක් ගැන. ජීවිතයක් ඇතුලේ පුරුදු කරගත යුතුම ජීවිතයකට සම්බන්ධ කරගත යුතුම ගුණයක්. ඒ තමයි ඉවසීම. ඉවසීම කියලා කියන්නේ ජීවිතයක් තුළ තිබිය යුතුම ජීවිතයකට සම්බන්ධ කරගත යුතුම ඊටාම වටින ගුණයක්. ඉවසීම ජීවිතයට සම්බන්ධ කර ගන්නවා කියන එක ගැන කතා කරනකොට මහත්තයා ඉවසීම සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනෙක් නොඑක් ආකාර විදිහට කතා කොට නගනවනේ නේ. එහෙමයි සර්. අපි සාමාන්‍ය කියනවා ඉවසීමමයි සැනසීම කියලා කියනවා. ඊළඟට අපි සමහරවිට කියනවා ඉවසලා බැරිම තැනත් ඉවසිය යුත්තේ. අපි මෙහෙම කියනවා. හැබැයි මේක වචන මාත්‍රයක් නොවේ ඉවසීම කියලා කියන්නේ. ඉවසීම කියන එක ක්‍රියාවෙන් පුරුදු කළ යුතු යම් පමණක් වෙහෙසක්ගෙන තමන්ගේ ජීවිතය උපදවාගත යුතු එකක් නේ. ඒ නිසා අද මේ අහන ධර්මය, අද අපි කියා දෙන්න කල්පනා කරපු ධර්මය ඉවසන්න කැමති කෙනෙකුට ඉවසීම පුරුදු කර ගැනීම පිණිස මහෝපකාරී වෙනවා. අද ඉගෙන ගන්න ඔබ ධම්සභා මණ්ඩපේ ඉවසීමේ ආනිසංස සහ නොයිවසීමේ ආදීනව. නොයිවසුවොත් ඉවස ගන්න බැරුව ගියොත් මොන වගේ නැස්පැත්තිද ජීවිතේට වෙන්නේ. එහෙමයි. ඉවසීම තුළින් ජීවිතේට කොච්චර යහපතක් වෙනවද? මේ සම්බන්ධයෙන් දේශනා කළේ අපි සරණ ගියපු අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් සූත්‍ර දේශනා දෙකක් ඇසුරු කරගෙන තමයි මූලිකව මේ අනුශාසනාව සිද්ධ කරන්නේ. අක්ඛන්ති සූත්‍ර. අක්ඛන්ති කියලා කියන්නේ මහත්තයා නොයිවසීම. එහෙමයි සර්. බුදුරජාණන් වහන්සේ මේ අක්ඛන්ති සූත්‍ර වලදී දේශනා කළා නොයිවසීමේ ආදීනව. ඉවස ගන්න බැරුව ගියොත් මිනිස්සෙකුට එයාට කොච්චර අරුබුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? ඒ අරුබුද ගත්තාම මහත්තයා කොටස් දෙකකට බෙදුවෙකි. මෙලොවදී උපදින අරුබුද සහ පරලොවදී උපදින අරුබුද. මෙලොව ආදීනව සහ පරලොව ආදීනව.
එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාරනවා නොයිවසීමේ පළවෙනි ආදීනවේ බහුනෝ ජනස්ස අප්පියෝ හෝති යමනාපෝ. නොයිවසන තැනැත්තා බොහෝ ජනයාට අප්‍රිය අමනාප කෙනෙක් බවට පත් වෙනවා. ඒක බොහෝම ප්‍රකටයි නේද මේ සමාජයේ. ඉවසන්න බැරි මිනිස්සෙක් ඉන්නවා නම් පෞල් සංස්ථාවක ඒ පෞල් සංස්ථාවේ ඉන්න අර ඉවසන්න බැරි කෙනාව අනිත් අයට ප්‍රිය නෑ. සාමාන්‍යයෙන් කතාවක් වෙනවා අම්මෝ එයත් එක්ක බෑ කටයුතු කරන්න. එයාත් එක්ක කටයුතු කරන්න ගියාම හරි අරුබුදනේ. එහෙමයි ස්වාමීනි. පොඩ්ඩක්වත් ඉවසීමක් නෑනේ. සමහරවිට විශේෂ සාද ඒ වගේ දේවල් තිබුණොත් අරයා එනවාට තකමැති. පිරිස ඔය සාද එහෙම සංවිධානය කරද්දි කතාවක් වෙනවා. අහවල්ලු එන්නේ නැත්තම් හොඳයි. ඇයි ඇවිල්ලා සමහරවිට පොඩ්ඩක් වචනයක් එහෙම වෙච්ච ගමන් මහා අරුබුදයක් හදලා තමයි යන්නේ. ඒ නිසා නොයිවසීමේ ආදීනව. එහෙමයි. ඉවස ගන්න බැරි කෙනාට ගොඩාක් අප්‍රිය අමනාප පිරිසක් තමයි හැදෙන්නේ. එයා ජනයා අතර අප්‍රිය අමනාප අකමැති දකින්නවත් අකමැති ඒ කෙනාව මිනිස්සු නිකන් අර දැකලා හිනහ වෙලා සිනහ වීම මාත්‍රයකින්වත් තියාගන්න කැමති නැති චරිතයක් බවට පත් වෙනවා. ඒ තරමටම එපා වෙනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා ඔය වගේ. සංඝයා අතරේ කොන් වෙනවා. ඇයි මේ භික්ෂුව පොඩ්ඩේ මෙහෙ වෙන්න බෑ කේන්ද ගන්නවා. අනිත් භික්ෂුන් වහන්සේලා බයයි. ඊළඟට අනිත් භික්ෂුන් වහන්සේලා කැමති නෑනේ කවුරුත් මේ දොස් අහහා ඉන්න. ඒ නිසා මේ භික්ෂුව කොන් වෙනවා පැත්තකට එනවා. සමහර ලාවට එයාගේ පැවිද්දේ තියෙන සියලු සතුට එතනින් අහිමිලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා නොයිවසීමේ ආදීනවේ ප්‍රහාණය කරන්න තියෙන්නේ කුමකින්ද? ඉවසලා. ඉවසීම තුළින් ඒ ආදීනවේ ප්‍රහාණය කරා. කිය ආදීනවේ නැත්තරම නැති කරා කි. බුදුරජාණන් වහන්සේ හරීම ලස්සනට මහත්ය වදාලා නොයිවසන තැනැත්තෙකුට ඒ නොයිවසීම කියන එක මගහැරලා යන්න තමයි ඉවසීම කියලා එකක් තියෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු හැටි. එහෙමයි ස්වාමීනි. අපි හිතමු කෙනෙකුට තියෙනවා ගමනක් යද්දී මුණ ගැහෙන භයානක මාර්ගයක්. ඒ මාර්ගේ බොහොම අනතුරුදායකයි. ඒකේ ගියොත් එහෙම නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයා එතකොට තෝරගන්නවා භයානක මාර්ගයේ මගහැරලා යා හැකි පහසු මාර්ගයක්. අන් ඒ වගේ මේ ජීවිත කතාව අපි ගත කරගෙන යනකොට මහත්තයා නොයිවසීම කියන එක තිබුණොත් එහෙම එතන සෑහෙන ප්‍රශ්න මේ මිනිසුන්ට අප්‍රසන්න චරිතයක් බවට පත් වෙනවා. අපි එතකොට බලනවා මේක මගේ ඇරලා යන්නේ කුමකින්ද මං අන්න තියෙනවා පාරක්. ඒ තමයි ඉවසීම. ස්වාමීනි මේ ඒ ගුණය හිතක් තුල ඇති කරගන්න කතරම් තමන් පරිසාකාරීව ඉන්න ඕනද කියන කරුණ විමස ගන්න හිතෙන බොහෝ වෙලාවට අපි හිතන පතන විදිහට දෙයක් සිදු නොවුනට පස්සේ ඉක්මනින්ම අපි කලබලයටපත් වෙනවා කෑකෝ ගහන්න ඉඩ කඩ තියෙනවා. හරි උපකාරයි මහත්තයා. ආදීනව සිහිකොට ආනිසංසයෝද සිහිකොට නිතර හිතට යෝජනා කර කර තියාගන්න ඕන. ඔබ ඉවසන කෙනෙක් වෙන්න ඕන. එහෙමයි. ඉවසුවොත් එහෙම නුඹට මේ ප්‍රජාව අතරේ ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අනිත් අය පිළිගන්න අනිත් අයගේ ප්‍රසාදයට ලක් වෙන ලස්සන සුන්දර මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසාපන් කියලා මේ හිතට අපි යෝජනා කරන්න ඕන. ඒ යෝජනාව අපි නිතර කරනවා නම් ඒක ඉවසන්න ජවයක්. දැන් බලන්න නොයිවසන කෙනාට ලැබෙන දෙවෙනි ආදීනවේ ලුද්දෝච හෝති. එයා හරි රෞද්‍ර වෙනවා, රුදුරු ගති. ඉවසීමක් නැති මිනිසයාට සමහරවිට මහත්තයා දැන් ඇතැම් මිනිසුන්ගේ අර නොයිවසීම කියන එක කොච්චර හුරු වෙලාද කියලා කියන්නේ කේන්ති ගියොත් එහෙම අතට අහුවෙන එකකින් දමලා ගන්නවා. එහෙමයි ස්වාමීනි. සමහරවිට අතට අහුවෙන්නේ මිනිසෙකුගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් තරමේ දෙයක් නම් ඒක වුණත් අර මිනිසයාට පහරක් ගහන්න යොදා ගන්නවා. ඒ රෞද්‍ර ගති. එහෙමයි. රෞද්‍ර ගති ගුණ වලින් යුක්ත වෙනවා. දැන් ඇතැම් වෙලාවට අපිට ওই මාධ්‍ය ආදීන් දකින්න ලැබෙන්නේ මහත්තයා මේ ඇතැම් දෙමව්පියෝ දැන් තමන්ට තාත්තා පොඩ්ඩක්වත් ඉවසීමක් නැති කෙනෙක්. දරුවන්ට ඊටාම අමානුෂික ආකාරයේ දඬන. සමහර සමාජේ කතා වෙනවා මේ වගේ තාත්තලා මෙහෙම දරුවන්ට කරනවද? ඒ තාත්තා අර සමාජයේ ගරහාවට ලක් වෙන සමහරලාට දරුව කරපු වැරද්දකටමයි මේ දඬුවම් කළේ. හැබැයි ඒ තාත්තට ඉවසීමකින් යුක්තව කරපු එකක් නෙමෙයි ඒක. නොයසීමත් එක කලවම් වෙලා රුදුරු ගති ගුණ එනවා. මේ රෞද්‍රභාවය හටගන්න මේ රෞද්‍රභාවය කියන එක ඇත්තටම මනුස්ස ලෝකෙට අදාළ එකක් නෙමෙයි මහත්තයා. එහෙමයි ස්වාමී. රෞද්‍රභාවය කියන්නේ තිරිසනුන් ලෝකයේ තිරිසනුන් ගාව තියෙන එක.
පෙරේත ලෝකේ පෙරේතයෝ ගාව තියෙන එකක්. අසුර ලෝකේ අසුරයෝ ගාව තියෙන එකක්. නිරේ තියෙන එකක් ඔය රෞද්‍ර භාවය කියන්නේ. ඒ රෞද්‍ර භාවය කියන එක අර ඒ ලෝකවල ඉඳලා තියෙන පුරුද්දත් එක්ක අපිට එන්න පුළුවන්. නමුත් ඒක දුරු කළ යුතු එකක්. එහෙමයි. ඒ නිසා නොයවසන තැනැත්තාට නොයවසීම හේතු කරගෙන මහට ගන්නවා රෞද්‍ර ගති ගුණ. එහෙමයි. ස්වාමීනි ඇත්තටම හොඳ නරක පෙන්වා දීමේදී වරද්ද නිවැරදි කිරීමේදී ඉදිරිපත් වෙනකොට වැඩි හිටියන් හෝ කිසිවෙක් අර මේ නොයසීම කියන කරුණත් හිතේ තියනවාද කියන එක විමසලා ඒක බැහැර කරලා ඒක ඉවසීමෙන් සංයමයෙන් කරන්න තියෙන අවස්ථාව. ඉවසීම, අනුකම්පාව, දයාව. එහෙමයි ස්වාමීනි. ඕන්න ඔය කරුණු තුන තමයි මුල් කරගන්න ඕන. යමෙකුට දඬුවම් කිරීමේදී වේවා, අවවාද අනුශාසනා කිරීමේදී වේවා. ඔන්න ඔය කරුණු තුන. එයා සම්බන්ධයෙන් හොඳ ඉවසීමකින් යුක්තව. මොකද ඉවසීමට එන්නේම මහත්තයා යහපත කැමති කෙනෙක්. මේ දරුවාගේ යහපත කැමති කෙනා ඉක්මනින් ඉවසීමට එනවා. අනේ මේ නොදැනුවත්කමටනේ මේ කරන්නේ. නොදැනුවත්කමට කරන වැඩක් නෙමේක. මෙයාට මේක හදාගන්න උදව් කරන්න ඕන. එතකොට එතන තියෙනවා ඉවසීම. එහෙමයි සාම. ඒ ඉවසීමත් එක්ක තමයි ඔහොම හිතන්න පුළුවන් වෙන්නේ. ඊළඟට එයාට උපදව ගන්න තියෙන්නේ අනුකම්පාව. අනේ මෙයා ගොඩ එනවනම්. ඊට පස්සේ දයාව. එයා ගොඩ ඇවිල්ලා සැනසille ඉන්නවා දකින්න තියෙන ආසාව. ඕන්න ඔය තුන මුල් කරගෙන යම් කෙනෙක් අවවාද අනුශාසනා කිරීම යම් සකස් කර ගැනීම පිණිස කරන දඬුවම් මේ ආදී දේ කරද්දී ඒකම තමයි මුලට ගන්න ඕනේ. කවදාවත් නොයිවසීම නම් අරගන්න හොඳ නැහැ. එතන රෞද්‍ර භාවය හට ගන්නවා. එහෙමයි. රෞද්‍ර භාවය හටගත්තාට පස්සේ වෙන ප්‍රශ්නේ මොකද්ද මහත්තයා? නොයිවසන තැනැත්තාට ඊළඟට හට ගන්න ආදීනවේ තමයි වේර බහුලෝච හෝති. වෛරක්කාරයෝ බහුල වෙනවා. නොයිවසන තැනැත්තා වටේ වෛරක්කාරයෝම හැදෙනවා. එයා සමහර විට බස් එකක ගමනක් ගියත් ඉවසීමකින් නෙවෙයි යන්නේ. බස් එකෙන් බහිනකොට 4-5 දිනක් වෛරක්කාරයෝ බවට පත් කරගෙන තමයි වහින්නේ. අපි දැකලා නැද්ද සමහරවිට ගමන් බිමන් යන මිනිස්සු ඉන්නවා කිසි ඉවසීමක් නැති මිනිස්සු. බස් එක තදබදයකට ලක් වුණත් එයාට කේන්ති යනවා. සමහරවිට බස් එක ගිහිල්ලා මොකක් හරි මේ පාරේ තියෙන තදබදයක් හේතු කරගෙන ඔන්න බස් එකට වේගයෙන් යා ගන්න බෑ. එතකොට රියදුරත් එක්කත් අමනාප වෙනවා, කොන්දොස්තරත් එක්කත් අමනාප වෙනවා, ළඟ ඉන්න මිනිස්සුත් එක්කත් අමනාප වෙනවා. ඉවසීමක් නැතුව කටයුතු කරනවා. එහෙමයි සාම. සමහරවිට එයා බස් එකේ ගමන පටන් ගන්න කලින් එයාට එහෙම වෛරක්කාරයෝ හිටියේ නෑ. එයා බස් එකෙන් බහින්නේ 4-5 දිනකුගේ සාපයට ලක් වෙලා. 4-5 දිනකුගේ වෛරයට ලක් වෙලා. සාමාන්‍ය මිනිස්සු තව කෙනෙකුගේ දොස් පරොස් අහන්න කැමති නෑනේ මහත්තයා. එතකොට ඉක්මනින්ම මිනිස්සු දොස් පරොස් කියන මිනිසයා ගැන හදවතේ ඇති කරගන්නවා. ගොඩාක් මිනිස්සු හිතනවා අනේ ওই මිනිහට හොදක් නම් වෙන්න එපා. එහෙම හිතනවා. දුරස්ත භාවයක් ඉබේම වගේ දුරස්ත භාවයක් හට ගන්නවා. වෛරී හැඟීමක් හට ගන්නවා නේ. එහෙමයි සාම. මේ සාමාන්‍ය සමාජයේ තමා උදෙසා ඒබඳු පසුබිමක් නිර්මාණය වෙන්නේ Tamanට ඉවසන්න බැරි කොට. එයාට ඒකට තියෙන එකම පිළියම තමයි මහත්තයා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඉවසීම පුරුදු කරගත්තා නම් අර නොයිවසීමෙන් හටගන්න ආදීනවේ මග ඇරලා යන්න පුළුවන්. නොයිවසීම හේතු කරගෙන ඊළඟට වෙන දේ තමයි දැන් ආදීනව 4. 4 වෙනි ආදීනව තමයි වජ්ජ බහුලෝච හෝති. නොයිවසන තැනැත්තාට බොහෝ වැරදි හටගන්නේය. වැරදි බහුලයක් බවට පත් වෙනවා. හරිම සුන්දරයි තථාගතයන් වහන්සේගේ අවබෝධය නම්. එහෙමයි ස්වාමීනි. ඉවසීමක් නැතුව කටයුතු කරනකොට මහත්යක් කොච්චර වැරදි වෙනවද? හරියට අපිට ඉවසන්න බැරි වෙච්ච තැන් සම්බන්ධයෙන් අදටත් මේ පින්වතුන්ලාටත් ඇති අදටත් නැද්ද පින්වතුනි සමහරවිට අපේ හිතට දැනෙන අවස්ථා අනේ මං එදා ඉවසුවා නම් මගෙන් ඒ වැරද්ද නොවෙන්න තිබුණා. එහෙමයි ස්වාමීනි. මං එදා ඉවසුවා නම් මං ඒ ක්‍රියාව නොකරන්න තිබුණා. මං එදා ඉවසුවා නම් මං ඒ වචනේ කතා නොකරන්න තිබුණා. අන්න හිතට හිතෙන්න ගන්නවා. ස්වාමීනි ඔය බරපතල වැරදි සිදු වෙලා සමහර විට මිනිමෙරුම ආදියත් සිදු වෙලා සිර දඬුවම් එහෙම විදින අවස්ථාවක ඒ පාපොච්චාරණයන් වලට අපි සවන් දුන්නාට පස්සේ ඒ කරුණ උන් සිහිපත් කරන අවස්ථාව උනතරම් අපිට අහන්නත් දකින්නත් ලැබෙනවා නේද? ඒකයි. ඒකයි අය එතනදී දණ්ඩණයට ලක් වෙලා Taman තනි වුණාට පස්සේ තමයි මතක් වෙන්නේ අපරාධි මම පොඩ්ඩක් ඉවසුවා නම්. එහෙමයි. මට එතනදී ඉවසීම තිබුණා නම් මට මෙච්චර විපතකටපත් වෙන්න වෙන්නේ නෑ නේ කියලා එයා දුකටපත් වෙනවනේ. එහෙමයි ස්වාමීනි. එතකොට වැරදි බහුලයක් බවට පත් වෙන්න ගොඩාක් හේතු වෙන්නේ ඉවසීමක් නැතිකම. සමහරවිට ආයතනික සේවා කටයුතු කරද්දී අපේ ළඟ තියෙන්න ඕන හොඳ ඉවසීමක්. ඉවසීමක් නැතුව කටයුතු කළොත් එහෙම ආයතනයේ වැඩ කරද්දී අපට හරියට වැරදි වෙනවා.
ඊළඟට අපි පෞල් සංස්ථාව ඇතුලේ අපේ ගාව තියෙනවා නම් මහත්තයා නොයිවසීම හරියට පෞල් සංස්ථාව ඇතුලේ වැරදි බහුලීක් බවට පත් වෙනවා. ඒ නිසා මෙතනදී අපේ බේරුම පිණිස අපි කරගත යුතු එකම දේ තමයි හොඳට ඉවසන්න පුළුවන් හැකියාවක් හදාගන්න එක. එහෙමයි. හොඳට ඉවසන්න පුළුවන් නම් ඒ ඉවසීම කරනකටගෙන එයාගෙන් වැරදි වෙනවා අඩුයි. මොකද තමන්ගේ ජීවිතේට ඉවසන්න අමාරු තැන කෙනකොට එයාගාව තියෙනවනේ අර ජවය. එයාගාව තියෙනවා ඉවසීම කියන ජවය. ඒක අරගෙන බලනවා මම මෙතනදී කටයුතු කළ යුත්තේ කෙසේද? එතකොට එයාට කායික ක්‍රියාව මෙහෙවිය යුතු ආකාරය, වචන කතා කළ යුතු ආකාරය, හිතන්න ඕන ආකාරය හැම එකම මහත්තයා හරි ලස්සනට ප්‍රකට වෙනවා. එහෙමයි. එහෙම ඉවසීමක් නැති අයනේ මහත්තයා අපිට ඔය අපි දම්සභා මණ්ඩපයේදී පවා පෙන්නවා මේ ඇතැම් දරුවෝ කටයුතු කරපු සෝචනීය ආකාරනේ. එහෙමයි ස්වාමීනි. පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න බැරි වීම නිසා තමන්ගේ ජීවිතෙන් වන්දික වෙනවා. එහෙමයි. එයා හිතනවා එයාට ආපු ලොකුම ප්‍රශ්නේ ඒක. කලබල වෙනවා. කලබලෙන් යුක්තව තමන්ගේ හිතට එන තීරණේ ගන්නවා. සියදි විහානි කරගන්නවා. එක්කෝ එල්ලෙනවා, එක්කෝ ලිඳේ පයින්නවා. මොකක් හරි එක. එහෙමයි ස්වාමීනි. එයා හිතනවා ඒකමයි විසඳුම. ඇයි හේතුව ඒ කෙනාට හැකියාවක් ලැබුණේ නැහැ පොඩ්ඩක් එතනදී ඉවසන්න. අපේ ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට මහත්තයා අපිට සමහර අවස්ථා ඇති මේ විසඳෙන්නේ නැති වෙයි කියලා හිතෙන අරුබුද ආපු අවස්ථා. මේ ජීවිත කතාව ඇතුලේ යනකොට එහෙමයි අතීතය සම්බන්ධයෙන් විමසලා බලද්දී අපිට ඕනතරම් ප්‍රශ්න ඇවිල්ලා ඇති මේකට නම් විසඳුමක් නැති වෙයි කියලා හිතෙච්ච දේවල්. නමුත් දැන් වෙනකොට මොකක් හරි විසඳුමක් වෙලානේ. අපි ඒ වෙලාවේ අපිට හිතෙන්නේ ඒක තමයි ලොකුම දේ. මෙතනින් එහාට නම් මට ගොඩ යෑමක් නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙමයි. අපි ඒ වෙලාවේ අරගත්තොත් එහෙම නොයිවසීමකින් යුක්තව තීරණයක් ගොඩක් වෙලාවට ඒ තීරණේ වරදිනවා. එහෙමයි. ගොඩාක් ඔය පෞල් ජීවිතවලදී එහෙම මහා ප්‍රශ්න අරගල බවට පත් වෙන්න මහත්තයා ඔය නොයිවසීම කියන එක හරියට බලපානවා. ස්වාමීනි අපේ පින්වත් ස්වාමීනාස මේ දහම් කරුණු අවවාද දෙනකොට මේ විමස ගන්න තවදුරටත් හිතෙනවා දැන් අර තමන් කිසියම් විදිහකට අනපේක්ෂිතව ජීවිතේ සමහර අවස්ථා සේන්දු වුණත් තමන්ට අර මේ ආවේගකාරී කලබලකාරී පරිසරයක තමයි අපි ප්‍රතිඋත්තර හොයන්න ගොඩාක් වෙලාවට මේ සූදානම් වෙන්නේ. එහෙම නැතුව ස්වාමීනි ඔබ වහන්සේ මේ පෙන්වා දෙන ධර්මයටත් අනුවම මේ ඉවසීම කියන ගුණය ජීවිතයට බද්ධ කරගෙන උත්තර දෙන්න මේ එහෙම අපේ මනස අපිට සූදානම් කරගන්න තියෙනවා නම් කියන කරුණ විමස ගන්න හිතෙන අවසරයි ස්වාමී. ඔව් ඇත්තෙන්ම මේ සාමාන්‍ය සමාජයේ නිතර කතා කරන කාරණාවක්. දැන් අපි කියනෝනේ මහත්තයා කලබල වුණාට පස්සේ කොරස් කටේ අත දාගන්න බැරුව යනවා කියලා. එහෙමයි ස්වාමී. එතකොට කලබලෙත් එක්ක ඔක්කොම අවුල් වෙනවා කියන එක මේ සමාජයේ යම් දැක්මකින් යුක්තයි. හැබැයි මේ දැක්ම තුළ ප්‍රායෝගිකව ක්‍රියා කිරීමක් නැහැ. ඉවසන් නැතුව කටයුතු කරන්න හොඳ නෑ කියලා කොච්චර කතා වුණත් ඉවසන් නැතුවමයි වැඩ කරන්නේ. එහෙමයි. කලබල වෙන්න හොඳ නෑ කියන එක කොච්චර කතා කළත් කලබලින්මයි වැඩ කරන්නේ. එතකොට ඒ කටයුතු එහෙම සිද්ධ වෙන්න හේතුව මහත්තයා මේ ආදීනව ආනිසංස කල්පනා කරලා Taman තුල චිත්ත දමනයකට පසුබිම හදාගන්න නැති නිසා. ඒකයි මම මේ ආදීනව සහ ආනිසංස සිහිපත් කළ දෙන්න කල්පනා කළේ කෙනෙක් මේ ආදීනව සිහි කරනවා නම් එයාට අර නොයිවසීම කියන එක සම්බන්ධයෙන් අප්‍රසාදය හට ගන්නවා. නොයිවසීම කියන එකට වැදගත්කමක් දෙන්නේ. ඉවසීමේ ආනිසංස සිහි කරනකොට අපිට ඉවසීම කියන එකට වැදගත්කමක් දෙන්න අපේ හිත පෙළඹෙනවා. ඉවසන්න ඕන. ඉවසීමෙන් තමයි අපිට පහසුව හටගන්නේ. ඉවසුවොත් මගෙන් වැරදි බහුල වෙන්නේ. මට වැරදි අඩුවෙන් ජීවිතය ගත කරන්න පුළුවන් ඉවසුවොත්. ඔන්න එතෙන් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඔය වෙළඳ දැන්වීම ආදිය මේ සරල උපමාවක් ගන්න පින්වතුන්ට තේරුම් ගන්න පහසු වෙනවා. වෙළඳ දැන්වීමක් ගත්තොත් එහෙම ඒ විකුණන භාණ්ඩයේ දොස් කවදාවත් වෙළඳ දැන්වීමේ පෙන්නන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ අපි ගත්තොත් එහෙම සබන් රෙදි සෝදන සබන් ගත්තොත් එහෙම මේක ගාපුවම මේ රෙදි දිලිසෙනවා. රෙදි වලින් සුවඳ විහිදෙනවා. නොයේ කිහිම කතානේ කියන්නේ. එතකොට මේ සබන් කැටි සම්බන්ධී කරන වර්ණනාවත් එක්ක අර මිනිහයාට කඩේට ගියපු ගමන් මතක් වෙනවා අර සබන් ಜಾති ගත්තා නම් හොඳයි. ඇයි එයාට මතක් වෙන්නේ ඒ සබන් කැටේ සම්බන්ධයෙන් එයාට අහන්න ලැබිච්ච වරුණාව. එහෙමයි. ඒක සම්බන්ධයෙන් හිතේ තැම්පත් වෙලා තියෙන අදහසත් එක්ක තමයි එයා කඩේට ගිහිල්ලා නම කියලාම සබන් කැටේ ඉල්ලන්නේ. එයාට අහන්න ලැබුණොත් එහෙම කාගෙන් හරි ආපෝ ඔය සබන් ಜಾති අරගෙන මේ මම හරි අසරණ වුණා ඕකෙන් එහෙම කුණියන්නේ එහෙම කියලා අහන්න ලැබුණොත් එහෙම
එයා කඩේට ගිහින් බලනකොටත් එයාට දකින්න ලැබෙනවා අර සබන් කැටේ තියෙනවා. එයාට නිකන් මේ සබන් කැටේ සම්බන්ධයෙන් මහ බීතියක් හට ගන්නවා. හප්පු ඌක අරගන්න බෑ. ඌක අරගෙන දැන් අහවලාටත් මෙහෙම වෙලා. ඕක අරගත්තොත් එහෙම මට මගේ වැඩේ හරියට කරගන්න හම්බෙන්නේ නැහැ. එයා හිතෙන් දෙනවා. එහෙමයි. ආන් ඒ වගේමයි. අපි නොයවසීම කියන එකේ ආදීනව කල්පනා කරන්න අපේ ජීවිතේට යම් ඒ බඳු අවස්ථාවක් එනකොට අපි නොයවසීම කියන තැනට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ. අපි ආනිසංස සිහි කරලා තියෙනවා නම් ඉවසීම කියන එකටම ප්‍රමුඛ තැන දෙනවා. ඒ නිසා තමයි මේ වගේ යහපත තියෙන්නේ. ඒ හින්දාමයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ ආනිසංස ආදීනව කතාව මේ විදිහට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පස්වෙනි ආදීනවේ තමයි නොයවසන සැනැත්තාට සිද්ධ වෙන විප්පටිසාරී හෝති. එයා පසුතැවෙන්න පටන් ගන්නවා. එයාට අවසානයේ ඉතුරු වෙන්නේ නොයවසලා කටයුතු කිරීම හේතු කරගෙන තැවීම විතරයි. පසුතැවෙනවා. අයියෝ අපරාධේ මට වැරදුනා. ඇයි මම මෙහෙම කළේ? ඇයි මම මේ වචනේ කතා කළේ? මට එහෙම නොකර ඉන්න තිබුණා. එච්චරයි ඉතුරු වෙන්නේ. එහෙමයි ස්වාමී. හැබැයි ඉවසපු තැනැත්තාට මහන්තය ලැබෙන ලොකුම ලාභය තමයි එයා ගාව විපිරිසර භාවය නැතු වෙනවා. එයාට මතක් වෙනවා යම් කාලයක අරුබුදකාරී සිද්ධියකට එයා මුහුණ දීපු හැටි. එයාට තමා තුළම පේනවා මං ඉවසුවා. මං ඉවසපු නිසා මේ ප්‍රශ්නේ ලස්සනට විසඳුණා. අන්න එයාට පේනදී. එහෙමයි. එයා ඉවසීමෙන් කටයුතු කිරීම නිසා මහා ගින්නක් බවට පත් වෙන්න තිබ්බ ප්‍රශ්නේ සුළුවෙන්ම නිවි ගියපු හැටි එයාට පේනකොට සැනසෙල්ලක්මයි. සැනසෙල්ල එයා කල්පනා කරනවා මං ඉවසපු නිසා. සමහරවිට තමන්ගේ දරුවන්ට කතා කරලා කියනවා මතකද මං එදා කටයුතු කරපු හැටි. මං ඉවසපු නිසා ඔක්කොම සාර්ථක වුණා. එයාට එහෙම විසරදව කතා කරන්න පුළුවන්. එයා ඉවසලා. ඉතින් ඒ නිසා හරි ප්‍රයෝජනයි තමන්ගේ ජීවිතේට මේ ඉවසීම කියන එක පුරුදු කරගන්න එක. මොකද පසුතැවීම කියන එක ආවොත් පින්වතුනේ හරි අමාරුයි හිතකට. හිත ආතුර වෙනවා මේ පසුතැවීම හේතු කරගෙන. ඒ ආතුර වීමේ ලෙඩේ සම්පූර්ණයෙන් සුවපත් කරන්න පුළුවන් ඔබ ඉවසනවා නම්. ඒ නිසා ඉවසිය යුතුයි. ඉවසීම තුළ ලැබෙන 6 වෙනි ආනිසංසය ඒකත් මෙලොවට ලැබෙන්නේ. සම්මූල් හෝ නොයිවසීමේ ආදීනවේ මේ කියන්නේ. සම්මූල් හෝ කාලං කරෝති. නොයිවසන තැනැත්තාට ආදීනවයක් පහළ වෙනවා මරණාසන්න මොහොතේ. එයාගේ සිහි මුලා වෙනවා. එහෙමයි ස්වාමීනි. බලන්න මහත්තයා ලාමක දෙයක් පුරුදු කරාම ඒකේ ප්‍රතිඵල ලාමකමයි. තමන්ගේ මරණ මංචකයට එනකොට මරණ මංචකයේදී යාගේ සිහි මුලා වෙනවා. මරණාසන්න මොහොතේ හටගන්න වද වේදනා එන හිතුවිලි යාට දරා ගන්න බෑ. ඉවසලා හුරුනේනේ. කලබල වෙනවා, ඇවිස්සෙනවා, ඇවිස්සිල්ලේ කෑ ගහලා හොඳටම උමතු භාවයට පත් වෙලා තමයි මැරෙන්න වෙන්නේ. හැබැයි ඉවසුවොත් ඉවසන තැනත්තාට අසම්මූල් හෝ කාලං කරවති. සිහි මුලා නොවි කලුරිය කරන්න එයාට හොඳ චිත්ත ශක්තියක් හැදෙනවා. මං හිතන්නේ මනුස්ස ජීවිතයක අපි හැමෝම මහත්තයා යම් දවසක අවසන් මොහොතට මුහුණ දීලා ඇස් පියා ගන්න එපෙයි. එහෙමයි ස්වාමී. ඒ ඇස් පියා ගන්න වෙලාවේ අපට පුළුවන්කමක් ලැබෙනවා නම් සිහි මුලාවක් නැතුව මරණයට මුහුණ දෙන්න නේ. මිනිසෙක් විදියට අපට තිබිය යුතු එක් පැතිකඩකින් තිබිය යුතු අපේක්ෂාවක්. මං මැරෙන වෙලාවේ සිහි මුලා නැතුව මැරෙන්න ඕන. මොකද මේ මරණ මොහොත කියන එක අපිට දෙපාරක් එන්නේ. අපි එක වතාවෙන් මුහුණ දෙන්න ඕන. එක වතාවක් මට වැරදුනා කියලා ආය හදාගෙන මුහුණ දෙනවා කියලා කතාවක් නැහැ. එහෙමයි ස්වාමී. ඒ අන්තිම මොහොතට අපි සැරසී ඉන්න ඕන. ඒ සැරසුම තමයි මේ කියන්නේ. ඉවසන්න. ඉවසීම තුළින් ඒ සැරසීමත් ලස්සනට හැදෙනවා. ඔය ඔක්කොම ආනිසංස ටික මෙලොවට. ඉවසීම තුළින් පරලොවට ලැබෙන ආනිසංසය නම් කුමක්ද? කායස්ස බෙහෙදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. කය බිදී මරණින් මත්තේ සුගතියකම උපත ලබනවා. ඉවසීම පුරුදු කළ හැකි තැනකටම යනවා. ඉවසීම වර්ණනා කරන තැනකටම යනවා. ඉවසීමෙන් සතුට වෙන අය ඉන්න තැනකටම යනවා. එහෙමයි. ඒ ඉවසීමේ ආනිසංසය. නොයවසවුවොත් නොයවසන තැනත්තාට උරුම වෙන්නේ මහත්තයා හාත්පස අනිත් පැත්ත. බලන්න මේ වචන දෙකක් විදිහට ගත්තොත් එහෙනම් මහත්තයා ඉවසීම නොයවසීම කියන වචන දෙකේ එක අකුරයි එහි මෙහි වෙන්නේ. එහෙමයි සර්. නමුත් මේක ක්‍රියාවක් විදිහට ගත්තාම ගමන් මාර්ග දෙකක්, හාත්පස දෙකක්. නොයවසන තැනැත්තාට මරණින් මත්තේ ලැබෙන භයානක ආදීනවේ තමයි කායස්ස බෙහෙදා පරම් මරණා අපායන් දුක්ගතින්
විනිපාතං නිරයං උපපජ්ජති. යම් තැනකට අපාය කියනවද, යම් තැනකට දුගතිය කියනවද, යම් තැනකට විනිපාතය කියනවද, ආන්ගේ අති භයානක නිරයේ උපදින්න සිද්ධ වෙනවා නොයිවසන තැනත්තාට. ඒක තමයි භයංකාර ආදීනවේ. එතෙන්ට ගියාම කිසිම ඉවසීමක් නැති රුදුරු විපාක සහිත ඊටාම කටුක කරකස තැනක වද වේදනාව විඳින්න සිද්ධ වෙනවා. එහෙමයි. මා කියවනේ මහත්තයා ඉවසන තැනත්තාට ඉවසීම පුරුදු කළ හැකි ඉවසීමම වර්ණනා කරන තැනක උපත සදා දෙනවා කියලා ආනිසංස විදිහට. ඒක හරි ප්‍රකටයි. අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානං දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වන මුනිරජාණන් වහන්සේ ඒක අවස්ථාවක දිව්‍ය ලෝකෙ වෙච්ච සිද්ධියක් අපට දේශනා කළා. හරි ලස්සන සිදුවීමක්. මහත්තයා හරියට හට ගන්නවා කියනවා සුරාසුරයෝ අතර යුද්ධ. මේ යුද්ධ හටගත්තට පස්සේ එක යුද්ධයකින් අර අසුරයන්ගේ රජ්ජුරුවෝ දෙවිවරු විසින් අල්ලගත්තා. යුද්ධේ යන අතරේ අසුර රජාව දෙවිවරු කොහොම හරි කොටු කරලා ඇල්ලුවා. අල්ලලා දැන් මේ අසුර රජා දෙවිවරුන්ගේ අත්අඩංගුව යටතේ අරගෙන ආවා දේව සභාවට. ඒ දේව සභාවට අරගෙන එනකොට මේ දෙවිවරු මේ අසුර රජාව බැන්දා කියනවා මහත්තයා විශේෂ බන්ධනයකින්. ওই බන්ධනයට කියන්නේ බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනය කියලා එකට කියන්නේ. මේ බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනය කියන එක අර අපිට මනුස්ස ලෝකේ මිනිස්සු විදිහට අපිට හිතන්න අමාරුයි එකපාර. මොකද මේක මානසික බන්ධනයක්. එහෙමයි ස්වාමී. දැන් අපිට මෙහි දකින්න ලැබෙන්නේ බන්ධන කියලා රැහන් වලින් බඳින බන්ධනනේ. ඒක මානසික බන්ධනයක්. මේ මානසික බන්ධනය කියන එකේ ස්වභාවය මොකද්ද? හිතුවිල්ලකින් තමයි බැඳලා තියෙන්නේ. අර වේපචිත්ති අසුරයාව බැඳලා තියෙන්නේ දෙවියෝ යහපත් අසුරයෝ නරකයි කියලා හිතුවොත් එහෙම ලිහිල් වෙන විදිහේ. අසුරයෝ හොඳයි දෙවිවරු නරකයි කියලා හිතුවොත් එහෙම තද වෙන විදිහේ බන්ධනයක්. දැන් මෙයාට හිත හසුරන විදිහෙන් තමයි බන්ධනේ පවත්ව ගන්න වෙන්නේ. එතකොට මේ වේපචිත්ති අසුරේන්ද්‍රයා මේකෙන් බැඳලා ඉන්නකොට සක්දිවිඳු ඔතෙන්ට පැමිණෙනවා කියනවා. දේව සභාවේ කටයුතු වලට එන්න එපැයි. සක්දිවිඳු කියන්නේ දේව සභාවේ රජුරුවනේ. එනකොට මේ වේපචිත්ති අසුරයා අර බන්ධනෙන් කිටි කිටියේ හිර වෙලා. ඒ කිටි කිටි හිර වෙනවා කියන මහත්තයා මේක අර බෙල්ල පස්වෙනි කොට කියලා කියන්නේ බෙල්ල හිර වෙනවා. අත් දෙක හිර වෙනවා, කකුල් දෙක හිර වෙනවා. ඒක තේරුම් ගන්න තියෙන්නේ අපිට හරියට නිකන් මෙයා ප්‍රතිමාවක් වගේ හොද්දටම හිර වෙනවා. මෙයාට ඔළුවවත් හොල්ලන්න බෑ. හැබැයි මෙයාගේ ඉතින් කට හොල්ලන්න පුළුවන් නේ. කට හොල්ලන්න පුළුවන් නිසා මේ අසුර රජුරුව බයින්න පටන් ගන්නවා කියනවා සක්දිවිඳුට. ඊටාම නින්දිත අසභ්‍ය වචන වලින් සක්දිවිඳුට බයිනවා. සක්දිවිඳු මෙහෙම බැනුම් අහගෙන කිසි ගාණක් නැතුව නිශ්ශබ්දව වැඩම කරනවා. දෙවිවරුන්ගේ හිතට හරි නෑ. දෙවිවරු සක්දිවිඳුගෙන් අහලා තියෙනවා විශේෂයෙන් මේක ඇහුවේ මහත්තයා මාතලී කියන සමීපයේම ඉන්න රතාචාර්ය දෙවියා. ඒ දෙවිය ඇහුවා සක්දිවිඳුනි වේපචිත්තිගේ නපුරු වචන ඉස්සරහා එව්ව අහගෙන ඔහොම ඉවසන්නේ මොකටද? මොකෝ ඔබ වේපචිත්තිට බයද? එහෙම නැත්නම් ඔබේ බැරිකමද? එහෙම ඇහුවා. එහෙමයි. අදට උනත් අහත්තයා ඉවසුවොත් ඕන් ওই වචනේ අහන්න සූදානම්ින් ඉන්න ඕන. අද උනත් අපි ඉවසද්දී ඔය වචනේ අනිවාර්යෙන් අහන්න ලැබෙනවා. ඔය ඉවසන්නේ බැරිකමද? ඔය ඉවසන්නේ බයටද? ඇයි ඔහොම ඉවසගෙන ඉන්නේ? ඕක හරියට අදටත් අහන්න ලැබෙනවා. එතකොට දෙව්ලොවෙත් ඒක එහෙම අහන්න ලැබිලා තියෙනවා. ස්වාමීනි මේ ඇත්තටම අපි වැඩි නොහිතාම කෙනෙකුට යෝජනාව කරන බොහෝ අවස්ථාවල නමුත් ඒකෙන් කැළඹිලා කෙනෙක් ඊළඟ විපත්තිය සිදු කරගත්තොත් කියලා ඒ වටපිටාව හිතන්න අපි ටිකක් දක්ෂ වෙන්නේ නැහැ ස්වාමී. ඒක නම් මහත්තයා බොහෝම වටින කාරණාවක්. තමන් වචනේ පාවිච්චි කරනකොට අපි හිතමු ඉවසන තැනැත්තෙකුට අපි ඇවිස්සෙන්න කරුණු කිව්වා කියලා. එහෙමයි සර්. අපේ කරුණු කීම නිසා ඇවිස්සුනොත් එහෙම යාට සිද්ධ වුණේ අයහපත. ඒ අයහපතට දායක වීමේ කර්මයට නම් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයා මේ යම් තාක් දුරට ඉවසගෙන මේ නරක කටයුතු වලට නොගිහින් ඉඳලා ස්වාමීනි දඬු මුගුරු අතට ගන්නත් ඉඩ කඩ තියෙනවා අර මේ වචනේ නිසා. සමහරලාට එයා බොහොම භයානක පාප කර්මයකට මේ සමහරලාවට මිනිමැරුමකට මේ වගේ දෙයකට උනත් යොමු වෙන්න පුළුවන්. හැබැයි මේ යොමු වීමක් වුණොත් එහෙම ඒකට වචනේ පිට කරපු කෙනාට ඒක භයානක කර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නම් ඇත්තෙන්ම සැලකිලිමත් විය යුතුමයි. දැන් මේ මාතරී කියන රතාචාර්ය දෙවියා අර සක්දිවිඳුට කිව්වේ ওই කතාව.
කිව්වහම සක්දිවිඳු කියනවා මම මේ වේපචිත්තට බය ඉවසනවා නොවේ මාතලී. ඊළඟට මම බැරිකමකට ඉවසනවත් නෙමෙයි. බුද්ධිමත්ව කටයුතු කරන මං වගේ කෙනෙක් මේ බාලයෙක් එක්ක හැප්පෙන්න යන්නේ මොකටද? මම බුද්ධිමත් මිනිස්සෙක් මේ බාල පුද්ගලයෙක් එක්ක මම මොකටද හැප්පෙන්න යන්නේ? ඉතින් වළක්වන්න කෙනෙක් නැත්තම් අඥානයාගේ ස්වභාවය තමයි පටලැවෙන්නම එන එක. ඔය නුවණ නැති කෙනාගේ ස්වභාවය. එතකොට නුවණ නැති කෙනෙක්මයි මහත්තයා ඉවසන්නේ නැත්තේ. නුවණ නැතිකම නිසාමයි ඉවස ගන්න බැරුව යන්නේ. නුවණ නැති තැනැත්තාගේ ස්වභාවය මොකද්ද? එයා ඉන්න තැන කොතනද කියන එක නෙමෙයි මේකේ තියෙන්නේ. එයාගේ සමාජ තරාතිරම මොකද්ද කියන එක නෙමෙයි. ඉවසීම කියන එක එයාට එන්නේ නැහැ. එයා ළඟ බුද්ධිමත් භාවය නැත්තම්. එයා මෝඩ තැනැත්තෙක් නම් අඥාන තැනැත්තෙක් නම් එයාට හයිකෝට් ඇඳගෙන හිටියත් එයාට ඉවස ගන්න බැරුව යනවා. ඉවස ගන්න බැරුව මෝඩ තැනැත්තා කරන්නේ හරි ඉක්මනට පටලැවෙන්න එන එක කියනවා. ඒ පටලැවෙන්න එනකොට ඕක කරදරයක් හින්දා තමයි මාතලී නුවණැත්තා දැඩි දඩුවම් දීලා හරි බාලයාව මේචල් කරන්නේ. දැන් වේපචිත්‍ර ඒක කරලානේ මහත්තයා. වේපචිත්‍ර කොච්චර කට කියෙව්වත් මේ සක්දෙවිඳුට එරෙහිව පියවරක් ඉස්සරහට එන්න බෑ. හොඳට බන්ධනෙන් කිටි කිටියේ බැඳිලා. හැබැයි ඉතින් අර කට බැඳිලා නැති නිසා වේපචිත්‍ර සම්පූර්ණ රණ්ඩුවට එන්න මේක කියනවා. අනුන්ට කේන්ති ගිය බව දැනගෙන මාතලී තමන් සිහිනුවණින් යුක්තව සංසිඳෙනවා නම් මං හිතන්නේ බාලයාව පාලනය කරන්න තියෙන හොඳම අවිය ඒක කියලයි. මේ සක්දිවිඳු කිව්වේ. එහෙමයි ස්වාමීනි. සක්දිවිඳු කියනවා මාතලී යමෙකුට කේන්ති ගියා කියලා දැනගත්තට පස්සේ ඒ කේන්ති ගියපු බාලයා සම්බන්ධයෙන් එරෙහි නොවි ඉවසනවා නම් ඒ බාලයාව මේචල් කරන්න තියෙන පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය ඒක කියලයි මට හිතෙන්නේ. එහෙම කිව්වා. එතකොට මාතලී කියනවා සක්දිවිඳුනි මම සතුටු වෙනවා ඔබ ඔය විශ්සීම ගැන. ඒ වුණත් ඔබේ ඉවසීමේ එක්තරා වැරදක් මන් දකිනවා. යම් විටක ඔබ ඔහොම ඉවසනකොට ඔබ විතරයි දන්නේ මම මේ ඉවසනවා කියලා. මෝඩයා හිතන්නේ මෙයා මේ මට බහින් තමයි මේ ඉන්නේ. මෝඩයා එහෙම හිතනවා කියනවා. මෙයා මට බහේ පැනලා දුවන කෙනෙක්. මෙයා මට බහේ තමයි මේ කට පියාගෙන ඉන්නේ කියලා අඥානය ඔන්න ඔහොම ඉවසන කෙනා සම්බන්ධයෙන්ම හෙලා දැකලා හිතනවා. ඔය ප්‍රශ්නේ මම දකිනවා කිව්වා. ඒ කියන්නේ අපි ඉවසීම කියන එක පුරුදු කරන්න ගියොත් එහෙම මහත්තයා මේ වටේ පිටේ ඉන්න මිනිස්සු හිතන්න පුළුවන් ඔය මිනිස්සයා ඉතින් බැරි මිනිස්සෙක් නේ. නෝන්ජලෙක් නේ. සාමාන්‍ය කියනවනේ. එහෙමයි. නෝන්ජලෙක් නේ. බැරිකමටනේ ඔය. බයේ ඔය. එහෙම කතා කරනවා. ඒ කියන්නේ ඔය කතන්දර අපි ඉවසන්න පටන් ගත්තොත් අපි අහන්න සූදානම් වෙලා ඉන්න ඕන. ඔය වගේ කතා ඕන තරම් මේ සමාජයෙන් නැగి එයි ඔබ ඉවසන්න පටන් ගන්නකොට. නෝන්ජලෙක් කියයි. බැරිකමට කියයි. අදක්ෂකමට කියයි. ඔහොම ඉවසලා නම් හරියන්නේ නැහැ කියයි. ඉවසීමෙත් සීමාවක් තියෙන්න ඕනය කියයි. নানা ප්‍රකාර කතා කියයි. එහෙමයි. ඒ කතාව කියනකොට මේන්න මේක හිතට ගන්න. සක්දිවිඳු කිව්වා මෙහෙම. මාතලී මෙයා මේ ඉවසන්නේ මට බයෙන්ය කියලා කෙනෙක් හිතුවත් මට එකයි. එහෙම නොහිතුවත් මට එකයි. මට ඒක වැඩක් නෑ. අනිත් පරිබාහිර ඉන්න අඥාන පුද්ගලයෝ කොයි විදිහට හිතනවාද කියන එක මාතලී මට වැදගත් නෑ. සදත්තා පරම අත්තා මාතලී වඩාත් වටින්නේ තමාගේ ජීවිතය තුළ යහපත් ගුණ ධර්ම ඇති කර ගැනීමයි. අනුන් තමන් ගැන හිතන්නේ කොහොමද? අනුන් කතා වෙන්නේ කොහොමද? අනුන් මේකට දක්වන ආකල්පය මොකද්ද? ඒක නෙමෙයි වැදගත් දේ. එහෙමයි ස්වාමීනි. වඩාත්ම වටින්නේ මොකද්ද? තමන්ගේ ජීවිතය ඇතුලේ තියෙන්නේ යහපතක්ද අයහපතක්ද කියන එක. මහත්තයා මේ ධර්මය නම් පුදුමාකාර පරිණත පුදුමාකාර නවීන එහෙමයි. මේ මිනිසෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම හදා ගන්න පුළුවන් එක. එහෙමයි. දැන් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහිටියා නම් සක්දිවිඳුට මේ අදහස් නැහැ. සක්දිවිඳු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නිසා තමයි මේ අදහස් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සක්දිවිඳු කියනවා කාන්තයා බිහියෝන විජ්ජති. මාතලී ඉවසීමට වඩා උතුම් දෙයක් නම් තවත් නැත්තේ. ඒ නිසා හොඳට හිතවල මේ අදහස ඇති කරගන්න. ඉවසීමට වඩා උතුම් දෙයක් තවත් නැත්තේ. හැමදිනාට නොයිවසීම බැහැර කොට ඉවසීම නම් වූ උතුම් ගුණය තමන්ගේ ජීවිතවල පිහිටුවා ගන්නට සියලු ආකාරයෙන් ශක්තියත් ධෛර්යයත්
වාසනාවත් රත්නත්‍රී ආශිර්වාදයක් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. ඉතින් මොනතරම් සොඳුරු ගුණධර්මයක් කිවසීම නම් වූ සොඳුරු ගුණධර්මයේ අපේ ජීවිතය තුළ සකස් වූාට පසුව අපේ ජීවිතය මොනතරම් අර්ථයන් වලට පැමිණෙනවද? අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කවර මේ අනුශාසනාවක් දරාගෙන වැඩ සිටින ඉදිරියට කටයුතු කොහොම සිදු වෙන්නේ කියලා විමස ගන්න හිතන අවසරයි ස්වාමී. ඇත්තම ඉවසීම කියන සුන්දර ගුණයේ මම හිතනවා ඒ ඉවසීම කියන ගුණයේ සුන්දරත්වය මේ දහම් කතාවෙන් මේ පින්වතුන්ලගේ හදවත් වලට දැනෙන්නේ නැති. අනේ ඉවසීම කියන එක තිබුණා නම් කොච්චර සැපක්ද? එහෙමයි ස්වාමී. ඉවසීම කියන එක මගේ ළඟ තියෙනවා නම් ඒක කොච්චර වටිනවද? ඔබට එහෙම හිතෙන්නේ නැති. මම කල්පනා කළා අද ධම්සභා මණ්ඩපයේදී ඒ වගේ තවත් හදවතට දැනෙන ලස්සන ගුණයක් ගැන ඔබට සිහිපත් කරලා දෙන්න. ඒ ලස්සන ගුණය තමයි පින්වතුනි තමන්ට යම් වෙහෙස කර දෙයක්, තමන්ට යම් අපහසු දෙයක්, එහෙම නැත්නම් තමන්ට යම් නොලැබීමක් සිද්ධ වුණොත් අපේ හිත යම් කඩා වැටීමකට ලක් වෙනවනේ. අයියෝ මට මේ දේ ලැබුණේ, අයියෝ මට මේ සාධාරණ ඉෂ්ට උන්නේ, අයියෝ මාව දෙසා මේ දේ ඉටු උනේ නෑ කියලා අපිට මහත්ය කඩා වැටීමක් හට ගන්නවා. ওই කඩා වැටීමත් එක්ක මහත්ය අපිට ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන්නේ සමාජයට වෛර කරන පුද්ගලයෝ බිහිවීම. එහෙමයි. දකින්න ලැබෙන්නේ මෙහෙමයි. ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන කතාවල තියෙන්නේ Tamanට යම් විපතක් සිද්ධ වුණාට පස්සේ එයා සමාජයට වෛර කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ සමාජයෙන් එයාට අසාධාරණයක් වුණා. එයා ඊට පස්සේ යොමු වෙනවා ඒ අසාධාරණයට එරෙහිව සමාජයෙන්ම පරිගන්න කෙනෙක් බවට පත් වෙනවා. සමහරවිට මේ ලෝකේ රුදුරු මිනිස්සු බිහි වෙලා තියෙනවා අන්න ওই ක්‍රමය නිසා. එහෙමයි ස්වාමීනි. ඊනකට අපිට දකින්න ලැබෙන ගොඩක් වෙලාවට මේ නොයෙක් චිත්‍රපට ආදී නිර්මාණය වෙනකොටත් ඒ මිනිස්සුන්ගේ කෙලෙස් වලට පෑහිලා යන්නම තමයි මහත්තයා චිත්‍රපටි නිර්මාණය වෙන්නේ. ඔන්න යම් අසාධාරණයක් වෙනවා. ඒ අසාධාරණේ වුණාට පස්සේ ඒ චිත්‍රපටි ප්‍රධාන භූමිකාව රංගපාන ඒ නළුවා කරන්නේ අසාධාරණයට එරෙහිව පලි අරගන්නවා. එහෙමයි. එයා පලි ගැනීම තුළ ජයක් ලබනකොට ප්‍රේක්ෂකයෝ ටික ඔල්වරසන් දෙනවා. මේ වගේ ලාමක දෙයකට පැසසුම් තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ. ස්වාමීනි එතන විමස ගන්න හිතන ඇත්තටම අර දැන් අපි අනිත් අයට පේන්න උනත් අපි ඉවසනා වගේ පේනවා. නමුත් අපි දන්නේම නැතුව අපේ අභ්‍යන්තරයේ තරහට තල්ලු වෙලා නම් එතන අපි සිහිනුවන ඇත්තට මේක දැන් අපි මේ ශ්‍රවණය කරපු දහම් කතාවේදී සක්දෙවිඳු කිව්වනේ බාහිර එක මට වැඩක් නැහැ කියලා. එහෙමයි සර්. ඇත්තට මහත්තයා අපි අපේ ජීවිතය ඇතුලේ ගුණධර්ම හදාගත යුත්තේ බාහිර පිරිස මාව මෙසේ දැනගනිත්වා කියන අදහසින් නොවේ. ඒ ගුණධර්මයට එතකොට වටිනාකමකුත් නැහැ. ගුණධර්මයකට හොඳ වටිනාකමක් ලැබෙන්නේ ඒක තමන්ගේ අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තියෙනවා. ගොඩාක් වටින දෙයක් මහත්තයා අපි සාමාන්‍යයෙන් එළියේ පේන්න තියන්නේ නැහනේ. අපි සාමාන්‍යයෙන් සාලේ තියන්නේ ගෙදර තියෙන ගොඩාක්ම වටින දේවල් නෙමෙයි. ගොඩාක්ම වටින දේ අපි තියන්නේ සේප්පුවේ. එහෙමයි ස්වාමීනි. ඒක ලේසි කෙනෙකුට පෙන්වන්නේ නැහනේ. ඒ වගේ තමන් ගාව උපදවා ගන්න ගුණය කියන එක තමන්ම බල තමන්ම රැක ආසාවෙන් අභ්‍යන්තරයේ තැන්පත් කරගත යුතු එක. ඒ නිසා තමන්ගේ ගුණය සම්බන්ධයෙන් අර අපි බාහිරට පෙන්වාගෙන යෑමක් කියන එක නෙමෙයි වැදගත්තේ. තමන් ඇත්තටම තමා තුළ ගුණය උපදවාගෙන ඉන්නවද කියන එක නේ. එහෙමයි. දැන් මේ මම කියන්න සූදානම් වෙච්ච ගුණයත් මහත්තයා අපි අපේ ජීවිතවලට සමීප කරගත යුතුම එකක්. ඒ තමයි තමන්ට නොලැබුණු දෙයක් ලෝකෙට දෙන්න ආසා කරන්න. තමන්ට යමකින් අසාධාරණයක් සිද්ධ වුණා නම් යම් කිසි දෙයකින් ඒ අසාධාරණේ ඔබ නිසා ලෝකයට නොවන විදිහට කටයුතු කරන්න. යම් තැනකදී මේ සමාජය තුළ ඔබට රිදවීමක් වුණා නම් ඔබ ඒ රිදවීම කිසි කලෙකත් මේ ලෝකයට නොදී ඉන්න උත්සාහවත් වෙන්න. හරිම සුන්දර එකක් මේක. ඉතින් එහෙම සුන්දර චරිතයක් ගැන අපිට අහන්න ලැබුණා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ වලින්. ඔහුගේ නම ශරීෆ්. මේ ශරීෆ් රස්සාව විදිහට කරන්නේ මහා මේ විශාල රැකියාවක් නෙමෙයි. ඔහු පාපැදි සහ යතුරු පැදි අලුත් වැඩියා කරන එක තමයි ඔහුගේ රස්සාව විදිහට කරන්නේ. මේ ශරීෆ්ගේ වැඩිමහල් පුතා
රැකියාව පිණිස සුල්තාන්පූර් වලට ගිහින් තියෙනවා. ඒ සුල්තාන්පූර් වල රස්සාව කරමින් ඉන්නකොට එහි හටගත්ත ජනවාර්ගික කෝලාහල හරියට තියෙනවා ඉන්දියාවෙත් තියෙනවා බොහෝ රටවල් වලත් තියෙනවා. ජනවාර්ගික කෝලාහලේ මේ නොයෙක් ජන කොට්ටාස වශයෙන් බෙදිලා යුද්ධ කරගන්න එක. මේ ජනවාර්ගික කෝලාහලයකට මැදි වෙලා මේ ශරීෆ්ගේ පුතා මිය යනවා. ඒ මිය පරලෝ ගියාට පස්සේ පුතා මැරුණා කියන ආරංචිය එනවා මෘත ශරීරය හොයාගන්නේ මහත්තයා. එහෙමයි. අන්තිමේ මේ ශරීෆ් මේ තමන්ගේ ඥාති පිරිසත් එක්ක එකතු වෙලා පුතාගේ මෘත ශරීරය හොයනකොට රේල් පාරක් අයිනේ උහි විසික් කරලා දාලා තියෙනවා ඒ මෘත ශරීරය. කවුරුවක් ගණන් ගන්නවත් නැතුව. එහෙමයි. මේ ශරීෆ්ට හටගන්නවා බලවත් වේදනාවක්. තාත්තා කෙනෙක්. එහෙමයි සාම. ඒ තාත්තට කොච්චර දැනෙන්නේ නැද්ද තමන්ගේ පුතාගේ මෘත ශරීරේ නිකන් මේ කාත් කවුරුවත් නැති මිනිස්සෙක් වගේ ඔහි වැතිරලා තියෙනවා දකින්නකොට. එහෙමයි. ඒ තාත්තා තමන්ගේ පුතා වෙනුවෙන් අවසන් ගෞරවය දැක්වුවා. ඒ අවසන් ගෞරවය දැක්වුව ගමන් මේ ශරීෆ් කියන අහිංසක හිතක් තියෙන ඒ තාත්තා ඒ වෙලෙම අදහසක් ඇති කරගෙන තියෙනවා. මම අදින් පස්සේ කිසිම කෙනෙකුට ගෞරවාන්විත නැති මරණයක් උරුම වෙන්න තියන්නේ. මං හැමෝටම ගෞරවාන්විත මරණයකට ඉඩ හදන්න ඕන. එදා ඉඳලා මේ ශරීෆ් කරලා තියෙන වැඩේ තමයි මහත්තයා ඔය රෝහල් වල උනත් අයිතිකාරයෝ නැතුව ඉන්දියාව කියලා කියන්නේ මහා ජන කොට්ටාසයක් ඉන්න තැනන්නේ. එතන මේ අයිතිකාරයෝ නැතුව තියෙන මෘත ශරීර තියෙනවනේ. ආන්නේ බඳු මෘත ශරීර ශරීෆ් බාර ගන්නවා. බාරගෙන තමන්ගේ පුංචි කරත්තයක් තියෙනවා. ඒ පුංචි කරත්තේ දාගෙන අරගෙන ඇවිල්ලා එක්කෝ දැවීමක් එහෙම නැත්නම් සොහනක වැළලීමක් අවසන් ගෞරවයේ දක්වා කරන්න ඔහු උත්සාහවත් වෙනවා. එහෙමයි සාම. බලන්න ඔහුට ලැබුණේ ඒක සමාජයේ. එහෙයි. ඔහුට නොලැබිච්ච දේ ඔහු මේ සමාජයට දෙනවා. ඔහු සමාජයට වෛර කරේ නැහැ. මගේ පුතාට මේගොල්ලෝ කවුරුත් කිසිම සැලකීමක් කළේ නැහැ කියලා. ඔහුට උවමනා වුණේ සමාජයේ රිද්දන්න. ඔහුට උවමනා වුණේ නැහැ සමාජයේ රිදවා කුරිරු සතුටක් ලබන්න. ඔහුට උවමනා කළේ මේ සමාජයෙන් තමාගෙන් මේ සමාජයට ඒ වැරද්ද යලි කිසිදා නොවෙන්න. ශරීෆ් මේක කොච්චර ලස්සනට කරාද කියන්නේ මහත්තයා ටික කාලයක් යනකොට මේ රජයේ පිරිස රාජ්‍ය අංශයේ පිරිස මේක දැනගෙන අවසානයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල මේ වෙනකොට තත්ත්වය තමයි යම් කිසි කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ අයිතිකාරයෙකුට එයාව හඳුනා ගැනීම පිණිස පැය 72ක කාලයක් දෙනවා. ඒ 72කින් පස්සේ මේ මිනිහ බාර දෙනවා ශරීෆ්ට. එහෙමයි. ඊට පස්සේ මේ ශරීෆ් තමයි අවසන් කටයුතු ඔක්කොම සිද්ධ කරන්නේ. මහත්තයා මේකේ පුදුමේ කියන්නේ අවුරුදු 30ක වගේ කෙටි කාලයක් ඇතුලේ මනා අවසන් ගෞරවයක් සහිතව ශරීෆ් විසින් අවසන් කටයුතු සිදු කරපු මෘත ශරීර ගාන පින්වතුනි කොච්චරක් විතර ඇතිද? මහු අවුරුදු 30ක් වගේ කෙටි කාල වකවානුවක් ඇතුලේ 25000කට වඩා පිරිසක් ගෞරවාන්විතව ආදාහනය කළා. එහෙමයි ස්වාමීනි. බලන්න. එහෙයි. ඒකේ ඒ සමාජය විසින් හැබැයි මහා ඉහළින් පිළිගත්ත මහත්තයා 2021 වර්ෂයේදී ශරීෆ් ඉන්දියාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබෙන උසස්ම සම්මානය පද්මශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ ශරීෆ්ගේ කතාව පින්වතුන්ලා නරඹන්න ශ්‍රවණය කරන්න අර උතුම් අදහස හිතේ තියාගෙන තමන්ට යම් අයුරකින් මේ සමාජයෙන් අසාධාරණයක් වැරැද්දක් අඩුපාඩුවක් දුර්වල භාවයක් සිදු වී තියෙනවා නම් ඔබ උත්සාහවත් වෙන්න කවදාවත් සමාජයට ඒ දේ නොදෙන්න. ඒක තමයි හිතේ තැන්පත් කරගත යුතු දේ. ඔහු නිසා ගෞරවනීය ලෙස මිනිසුන්ට අවසන් ගමන් යන්න පුළුවන් වුණා. ගණනින් කිව්වොත් 25000කට වැඩි පිරිසකට. ඔහු ශරීෆ් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ජීවත් වන කෙනෙක්. වෘත්තියෙන් පා පැදි සහ යතුරු පැදි අලුත් වැඩියා කටයුතුවල නිරත කෙනෙක්. ශරීෆ්ගේ ජීවිත කතාව. ඒ කතාව තමයි තවත් මිනිසුන් පිරිසකට ගෞරවනීය අවසානයක් අරගෙනාවේ. ශරීෆ්ගේ වැඩිමල් දරුවා රසායනඥයෙක් විදිහට සුල්තාන් පූර්වල රැකියාවට ගියා. වාර්ගික කෝලාහල අතරේ ශරීෆ්ගේ පුතාට ජීවිතයෙන් සමුගන්න වෙනවා. ඔහුගේ සිරුර රේල් පාරක් අසල දමා ගොස් තිබූ අතර කිසිවෙක් ඒ ගැන අවධානයක් යොමු කරලා නැහැ. හිතා ගන්නවත් බැරි විදිහට තමන්ගේ පුතා අහිමි වුණ ශරීෆ්
ඉන් පසුව කිසිම කෙනෙකුට එවන් අවසන් ගමනක් අත් නොවෙන විදියට කටයුතු කරන්න පටන් ගත්තා. එතැන් සිට රෝහල්වල හිමිකාරයෙක් නැති මලසිරුරු පොලිස් ස්ථානවල දුම්රිය ස්ථානවල හැම තැනකම හිමිකරුවෙක් නැති මලසිරුරු ඔහු රැගෙන යනවා. තමන්ගේ පාපැදී නැත්නම් කරත්තේ දමාගෙන මේ සිරුරු සුසාන බොහොමියකට හරි අවසන් කටයුතු කරන තැනකට හරි ඔහු රැගෙන යනවා. ඔහු මේ කාර්ය කළේ රටේ නීතිරීති ක්‍රමවේද මේ සියල්ලට වනුකූලව. පසු කාලීනව පැය 72ක් ඇතුළත දේහයට හිමිකම් නොකියන්නේ නම් රජයේ නිලධාරීන් ඒ අවසන් කටයුතු සඳහා ශරීෆ්ට බාර දෙන තැනටම ඔහු මේ කාර්ය ක්‍රමවත්ව සිදු කළා. මේ විදියට ඔහු හිමිකරුවෙක් නැති මලසිරුරු 25,000කට අධික ප්‍රමාණයක් භාරගෙන ඔහු විසින්ම අවසන් කටයුතු ගෞරවනීය ලෙස සිදු කරලා තියෙනවා. ඒ අවුරුදු 30කට ආසන්න කාලයක් තිස්සේ. ශරීෆ් 2021 වසරේ ඉන්දියාවේ පත්මශ්‍රී සම්මානයට හිමිකම් කිව්වේ ඔහුගේ සේවයේ විශිෂ්ටත්වය නිසාමයි. ඇත්තටම මේ අපි අතරෙම ඉන්න කෙනෙක්. හැබැයි අපි තාම අපි ගැන හිතනවා විතරයි. ඔහු අවුරුදු ගණනාවක් තමන් ගැන නොහිතා අනුන් ගැනම හිතුවා. ඒක වෙනසක් තමයි. හැබැයි ඒ වෙනසේ පරතරය හරි පොඩි. ඉතිං අපි ගැන හිතන එක වෙනුවට අනුන් ගැන හිතන දවසට ඒ පොඩි පරතරයත් නැති වෙලායාවේ. ඉතින් එකම එක මිනිස්සුක්ගේ හදවතේ ඇතිවෙන සොඳුරු ගුණධර්මය මොනතරම් වජ්‍ර මොනතරම් අපිට වචනෙන් විස්තර කරන්න බැරි ගුණධර්මයක් බවට පත් වෙනවද? මුළු මහත් ඉන්දියාවට මෙය මොනතරම් සුන්දර වැඩපිළිවෙලක් වුණාද? අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ විමස ගන්න හිතෙනවා අර මේ ඉවසන එක මේ තරහක් වෛරයක් බවට පත් කරගන්න නැතුව කරුණාව දයාවත් එක්ක මිශ්‍ර කරගත්තට පස්සේ මෙතරම් අද මේ මොහොතේත් අපිටත් එතෙන්න වෙනස් වෙන්න ඕන කියලා හිතෙන්න හිතවිල්ල ඇති කරන්න තරම් බලවත් වුණු මේ ආදරණීය ස්ථානය ස්වාමී. ඇත මහත්තයා ගුණධර්මයක් කියලා කියන්නේ හදවතක් ඇතුලේ යම් සුළුවෙන් හෝ පිහිටලා තියෙනවා නම් ඒ සුළුවෙන් පිහිටලා තියෙන එකෙන් පවා මහා සැපයක් උපදින්න පුළුවන් දෙයක්. ගුණධර්මයක් චුට්ටක් තිබුණත් ඒක Tamanට මහා සැපක්. ඒක Tamanට විතරක් නෙවෙයි බාහිරයට පවා මහා සැපක්. එහෙව් එකේ ගුණධර්මයක් ගොඩාක් පිහිටනවා නම් ඒ ගොඩාක් පිහිටීමෙන් සැලසෙන යහපත ගැන කවර කතාවද? ඒ නිසා මම හිතනවා අද මේ ධම්සභා මණ්ඩපයේ ආරම්භක අනුශාසනාවෙනුත් ඒ වගේම මේ නැරඹූ වීරියෝ පටේනුත් හැම දිනාගේ හිතවල ඇති කරගත යුතුම දේ තමයි මහත්තයා ගුණ වඩන්න තියෙන ආසාව. එහෙමයි. ගුණ ධර්මයට ඇලුම් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි කිසි කලෙකත් අයහපත් වූ දෙයකින් යහපතක් උපදින්නේ නැත. යහපතක් උපදින්නේම යහපත් වූ දෙයකින්. කිසි කලෙකත් ලාමක වූ දෙයකින් උසස් දෙයක් උපදින්නේ නැත. උසස් දෙයක් උපදින්නේ උසස් දෙයකින්මයි. ඉතින් ඒ නිසා අපි මේ කතා කළේ මහත්තයා ඉවසීම ඊළඟට තමන්ට යම් සමාජ අසාධාරණකම් වේවා සමන්ට යම් නොලැබීම් වේවා යම් තාක් දේ සිදු වෙලා තියෙනවා නම් අර ඒවා ඉස්සරහා ගොඩාක් දෙනෙක් වැටෙන අන්තයට වැටෙන්නේ නැතුව ගොඩාක් දෙනෙක් වැටෙන අන්තය තමයි තමන්ට දුක් වේදනා විඳින්න වෙනකොට එහෙම නැත්නම් තමන්ට අපහසුතාව විඳින්න වෙනකොට අර පහසුව ලබන අයට ඉරිසියා කරනවා. එක්ක එයාට වෛර කරනවා. එක්ක එයාට සාප කරනවා. ඔය මේ සැප සම්පත් භුක්ති විඳින අයට ඒවා නොලැබේවා කියලා. මහත්තයා බලන්න හොඳට සමාජයේ දිහා දැස් විවර කරලා බලනකොට අපිට දකින්න ලැබෙන්නේ මෙහෙම ඒවා. ගොඩාක් තියෙන එහෙම දේවල්. ඉතින් මේ ශරීෆික කතාව වගේ දෙයක් අපිට බොහොම කලාතුරකින් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මේ සමාජයෙන් Tamanට ලැබිච්චි ඊටාම කටුක වූ කාර්කස වූ ජනවාර්ගික ප්‍රශ්නයක් මැද මිනිස්සු අසරණ වෙලා තමන්ගේ පුත්‍රයාව ඝාතනය කරා කියන කාරණේ මුල් කරගත්තාම ගොඩක් වෙලාවට මේ ජනවාර්ගික ප්‍රශ්නයට එරෙහිව නැගී හිටින මේ මහා ත්‍රස්තවාදයක් බිහි කරන කෙනෙක් බවට පත් වෙන්න උනත් ඉඩ තිබුණා. ඒ තාත්තා වැරදි විදිහට කල්පනා කරා. ගොඩක් ඔය මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වල නායක පිරිස් ඒ බිහි වෙනකොට ගොඩාක් වෙලාවට හේතු වෙන්නේ ඒ පුද්ගලයාට යම් සුළු අසාධාරණයක් වෙලා. ඒ අසාධාරණේ වෙනුවෙන් තමයි
සම්පූර්ණ ජන කොට්ටාසකින් පරිගන්න තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ලාමක හිතකින් බලන අවසානයේ මහා විනාශයක් උපදිනවා. ඒ නිසා ආසා කරන්න ඕන මහත්තයා ඉවසීම ඊළඟට ලෝකයට සැනසුම දන් දීම ආදී මේ ගුණධර්ම වලට ගුණයකින් ඔබේ ජීවිතයටත් අන් අයටත් යහපතක් සැපතක්මයි උපදින්නේ. ඒ නිසා ගුණ වඩන්ට ආසා කරන්න. ස්වාමීනි අපට සම අවසර ලැබේවා අපි විරාමයේ පිණිස කාලය සූදානම් කරගන්න. ඉතින් ගුණයක් හදවතේ ඇති වුණාට පස්සේ මොනතරම් දුෂ්කර කටුක වටපිටාවක් වුණත් මොනතරම් දුෂ්කර භූමියක් වුණත් මොනතරම් සොඳුරු භූමියක් බවට පත් වෙනවද? ඉතින් සත්පුරුෂ භූමියට පැමිණෙන්න හැමදෙනාටම ආරාධනාවන් රැගෙන අපි විරාමයේ ලබා ගන්නවා. විරාමෙන් පස්සේදී අපි නැවතත් ඔබ හැමදෙනාම ධම්සභා මණ්ඩපයට කැඳව ගන්නවා. ඉතින් ගුණයක් හදවතේ හදාගන්න ඕන කියන අපේක්ෂාව මොහොතකට දහස් සංඛ්‍යාත දසදහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත දෙනාගේ හිතේ ඇති වෙලා සතුට පීදුන අවස්ථාවක්. ඉතින් මේ මතින්ම අපි ඔබේ දහම් ගැටළු ලබාගෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දහම් අවවාද ලබා ගන්න සූදානම් වෙනවා. ඔබ දන්නවා දුරකථන අංකය සම්බන්ධ වෙන්න ඕනේ 0112 548 400 අපට කතා කරන්න. අපි මුලින්ම අවස්ථාවෙන් කරගන්නේ ඔබට බණ්ඩාර හිඟුරක් ගොඩ සිට පින්වන්ත ඔබේ අවස්ථාව. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මේ මම ප්‍රශ්නයක්ම කරගත්තේ ස්වාමීන් වහන්සේ මේ මම පොඩි කාලේ ඉඳන් මගේ අම්මා නැති වුණා. අම්මා නැති වෙලා ඇවිල්ලා මේ ගොඩාක් දුක් විඳා මේ ඉසේ අම්මට ගොඩාක් ගහලා තියෙනවා. ඊට පස්සේ මේ ඊතරක් නෙවෙයි අම්මා නැති වුණා මම කරපු පාප කර්මයකට නැත්තම් කියන්නේ අම්මා කරපු පාප කර්මයකට පොඩි කාලේ ඉඳන් මට අම්මගේ සෙනෙහසක් නැහැ. ඊට පස්සේ මේ මට කියන්නේ හැම වෙලෙම තද වෙනවා. හිතුවක්කාර වෙනවා. මට දැනගන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ මට මේ කියන්නේ මට ධර්මයෙන් ඒක කියන්නේ දැනගන්න පුළුවන්ද? ඇයි එහෙම මගේ කේන්දරෙක පොඩි කියන්නේ මගේ අම්ම නැති වුණා කියන මම උපන් කුමර කියලා තියෙන්නේ 4 කේන්දරෙත් පාළුයි. ගොඩක් දේවල් අහිමි වුණා මේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න පුළුවන්ද? ඇයි එහෙම මොන කර්මයන් නිසාද එහෙම දෙයක් වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ අම්ම නැති වෙන්නයි අම්මට කියන්නේ මම ඉපදී මම නැති වෙන්න කියලා කේන්දරේ තියෙනවා. කේන්දරේ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ මම කියන්නේ 4 කේන්දරේ පාළුයි. ඊට පස්සේ අදින අම්මා උපන් කුමර කියලා තියෙනවා. මම උපන් කුමර කියලා මට දැනගන්න ඕනේ මොන කර්මයන් නිසාද අම්මා මැරෙන්නේ අම්ම නැති වෙන්නේ මට මගේ සෙනෙහස නොලැබෙන්න මම කළා තියෙන අකුසල කර්මය මොකක්ද කියලා දැනගන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි නමුත් පින්වත් පුතා ඔබට තෙරුවන් සරණයි. අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් විමස ගමු. අවසරයි ස්වාමී. ඒ පින්වන්ත දරුවා ඉදිරිපත් කරපු කාර්යයට හා සමාන කරුණු කාරණා ඊළඟට ඊටත් වඩා වද වේදනා දුක්ගිනි සහිත කරුණු කාරණා ඕනතරම් මහත්තයා මේ සමාජයේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. අපිට හිත හසුරුවා ගැති හැකි ආකාර දෙකක් තියෙනවා. අවසරයි. එකක් තමයි අපිට ඒ සිද්ධ වෙලා තියෙන විපත්තීන් නොලැබීන් ඒ දේවල් ගැන හිතා තැවෙන එක. ඒක එක ක්‍රමයක්. ඊළඟට තව එකක් තියෙනවා අපිට ලැබිච්ච දේ ගැන හිතා අප්‍රමාණ සතුටක් ලැබීම. ওই ක්‍රම දෙකෙන් තමන් අනුගමනය කරන්නේ කොයි ක්‍රමේද කියන එකට අනුව තමන්ගේ සැනසුමත් තමන්ගේ විඳවීමත් තීරණය වෙනවා. ඒ නිසා මහත්තයා මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් පවතින කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිච්චි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබුණු වෙලාවක අපි ගැනම හිත වාසය කරනවා නම් අයියෝ අපි කාලකන්නියෝය කියලා ඒ අපි හිතන විදිහේ තියෙන ලොකු වැරැද්දක්. එහෙමයි ස්වාමීනි. අපි මේ සමහරවිට මේ කේන්දර බැලීමේ ක්‍රමේ ඊළඟට ওই නැකත් බැලීමේ ක්‍රමේ මේවා නිසා අපි සම්බන්ධයෙන් ඕන නැති ඒවල් සමහරවිට ওই කේන්දරකාරයෝ අපිට කියලා තියෙනවා. මට මතකයි මේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ ඒ ගමේම සමීපයේම ඉඳලා තියෙනවා එක තරුණෙක්. එයා මේ වෙනකොට තරුණෙක්. ඒ කාලේ පුංචි කාලේ ඉඳලාම ඒ දරුවාට ඒ ගෙදරින්ම වෙනස්කම් කරලා තියෙනවා. වෙනස්කම් කරන්න හේතුව මහත්තයා මේ කේන්දර කොපිය තියෙන්නේ මෙයාට හරියන්නේ නැහැ. මෙයාගේ 4 කේන්දරේ පාළුයි. මෙයාට මොනවා කරත් හරියන්නේ නැහැ. ඒ නිසා මෙයාට උගන්වන්නවත් වැඩකුත් නැහැ. මෙයාට මේ පෝෂණයක් ලබා දුන්නට වැඩකුත් නැහැ. දෙමව්පියෝ මේ කේන්දරේ හිස්මුදුනේ තියාගෙන
අර දරුවා සම්පූර්ණයෙන් පැත්තකට කළා. ස්වාමීනි මොනතරම් විකෘතියකට ඉඩ පෑදෙනවද කියන අවාසනාව. අන්තිමේ ඉතින් කේන්දරේ කිව්වත් වගේ ඒ මිනිස්සයා මේ වෙනකොට තරුණ වයසට එනකොට කිසි දෙයක් හරියට ඉගෙන ගත්තේ නැති ඔහේ දුරාචාරයන්ට හුරු වෙච්චි විනාශ වෙච්ච ළමෙක්. ඇයි හේතුව ඒකට මේ කේන්දර කොපියේ ප්‍රශ්නයක් නෙමෙයි එතන. ඒක හිස්මුදුනේ තියාගෙන අර දෙමව්පියෝ යහපතට පාර හැදුවේ නේ. සම්පූර්ණයෙන්ම වෙනසලා ගියා. එහෙමයි. ඉතින් ඒ නිසා අපිට අර ලැබිච්ච දේ මුල් කරගෙන ඒ ඔස්සේ හිත සන්තෝෂ කර ගැනීම කියන දක්ෂතාවය තිබිය යුතුමයි. හිතන්න මෙහෙම. Taman දුප්පත් වෙලා ඉපදීම නිසා Taman හිතනවා නම් අයියෝ මම මේ දුප්පත් වෙලා උපන්නා කාලකන්නිකම සෑයක් බෝධියක් ඉදි වෙනකොටවත් මට ආධාර උපකාර කරගන්න විදිහක් නැහැ මට සල්ලි නැති නිසා. මෙහෙම හිතන්නේ නැතුව හිතන්න මං දුප්පත් වෙලා උපන්නත් මට බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ලැබෙනවනේ. මං දුප්පත් වෙලා උපන්නත් මට කල්යාණ මිත්‍රයෝ දකින්න ලැබෙනවනේ. සත්පුරුෂයන් වහන්සේලාගේ හිත නිවන බණපදේ යන්නේ මගේ සවන් වලින් අහන්න ලැබෙනවනේ. අනිත් අය කරන පිනක් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න මට වාසනාව ලැබුණානේ. අපිට ලැබිච්ච දේවල් ගැන සිහි කරන්න ගත්තොත් එහෙම මහත්තයා නොලැබිච්ච එක ඊටාම පහත් එකක්. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබීම කියලා කියන්නේ සුළුපටු දෙයක්ද? ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මය, ඒ සද්ධර්මයේ පැහැදිලිව කතා කරන කල්යාණ මිත්‍රයෝ, ඒ සද්ධර්මය අහලා හිත පහන් කරගෙන සෑය බෝධිය මුල් කරගෙන පින් කරගන්න ලැබෙන අවස්ථාව, බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන්න ලැබෙන අවස්ථාව. මේවා සුළුපටු දේවල්ද? එහෙමයි. අපිට නොලැබුණු ඕන දෙයක් හිතින් අත්හැරලා දාලා මට මේ දේ ලැබුණා කියලා කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? ඒ නිසා ඇත්තෙම තමන් කාලකන්ණියෙක් කියලා හිතන්න ගියොත් එහෙම ඔබේ හිත මානසිකව තව තවත් දුර්වල වෙන එක ඔබ විසින්මයි සිද්ධ කරගන්නේ. ඔබමයි ඔබේ ඉරණම තව තවත් කාලකන්ණි කරගන්නේ. ඔබට සිහි කරන්න පුළුවන්. මට මොන දුක්ඛිත මේ ඉරණම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් මගේ ජීවිතේ මං වාසනාවන්තයි. මගේ වාසනාව තමයි මට තෙරුවන් සරණ මුණ ගැහුණා. මගේ වාසනාව තමයි මට කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුණා. මගේ වාසනාව මට නිරන්තරයෙන් බණ අහන්න ලැබෙනවා. මට ඕන වෙලාවක බණ අහන්න පුළුවන්. මගේ වාසනාව මට සෑය බෝධිය වැඳ පින් කරගන්න පුළුවන්. ආන්ගේ වාසනාව අඳුනගෙන ඒ වාසනාව මත පිහිටා තමන්ගේ ජීවිතයට යහපත එකතු කරගන්න. ඒකයි කළ යුතු දේ. ඒ කතා කරපු දරුවාත් ඔය වගේම තවත් බොහෝ දුක්ගිනි තියන අයත් දුක්ගින්නක් නැතුව ඉන්න අයත් හැමදෙනා කල්පනා කළ යුතු දේ තමයි. ඔන්න ඕකයි ස්වාමීනි. තමන්ට ලැබිච්ච තිසරණ දායාදේ තමන්ට ලැබුණු ක්ෂණ සම්පත්තිය ඒක සිහි කරනවා නම් මහත්තයා එය සිහි කරමින් ලද දේ ගැන සතුටු වෙවි සැනසෙල්ලේ වාසය කරන්න පුළුවන්. ස්වාමීනි අර සමාජයේ සමහර වෙලාවට සිහි කල්පනාවකින් තොරව අකාරුණිකවම අපිට චෝදනා කරන අවස්ථා ඕන තරම් බහුලව තියෙන්නේ එහෙමනේ. එතනදිත් අසමත් නොවේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේවත් මේ අනුශාසනා කළ අන්දමට ඇත්තෙම ගුණයක් පුරුදු කරනු කැමති කෙනා මහත්තයා සමාජයේ පොදුවේ සමාජයේ ජීවත් වෙන අයකින් එන නොයෙකුත් කතා සල්ලාපයන් ඒ අයගේ චෝදනා ඒවා හිස්මුදුනට ගත යුතු නැහැ. අපි බැලිය යුතුයි. හැබැයි මෙන්න මෙහෙම මං හිතන ක්‍රමයට මං කතා කරන වචනවලට මං ක්‍රියා කරන පිළිවෙලට සත්පුරුෂයෝ ප්‍රශංසා කරයිද සත්පුරුෂයෝ ගරහයිද අන්න බැලිය යුතු තැන. එහෙමයි ස්වාමී. එතනින් එහා මේ සමාජයේ මිනිස්සු කියන්නේ මොකක්ද කියන එකක් ගැන අපි ගොඩාක් හිතන්න ගියොත් එහෙම මහත්තයා අපිට සිද්ධ වෙන දේ තමයි අපේ ගමන අපි සැනසෙල්ලේ යන්න යන ගමන අපිට වරදිනවා. එහෙමයි. අපි සැනසෙල්ලේ යන්න සූදානම් වෙන ගමන සම්පූර්ණයෙන් නවත්තලා අපිට වෙන එකක් කර ඉන්න වෙනවා. දැන් ඔය ගැන මට මතකයි එක මේ විද්වතෙක් කියපු කතාවක්. ඒ විද්වතා කියනවා ඔබ මාවතේ ගමන් කරනකොට ඔබේ ගමනට බාධා පිණිස වැඩකට නැතිව පාරේ ඉන්න බල්ලෝ ඔබට බුරාවි. ඔබ පාරක ඇවිදගෙන යනකොට මහත්තයා කිසි මේ තේරුමක් නැතුව ඔහේ පාරේ ඇවිද ඉන්න බල්ලෝ අපිට බුරන්න ගන්නවනේ. එතකොට ඒ විද්වතා කියනවා එසේ බල්ලන් බුරන විටිය බල්ලන්ට ගැසීම පිණිස ඔබ නවතින්න එපා. ඔබ නැවතුනොත් එහෙම අවසානයේ ඔබට ඔබේ ගමන නවතීවි.
බල්ලන්ට ගල් ගගහ ඉන්න වේවි. එහෙමයි ස්වාමී. ඒ නිසා මහත්තයා මේ සමාජයෙන් පරිබාහිරින් අපිට අහන්න ලැබෙන කතා කොහොම හිස් මුදුනේ තියාගත්තොත් නම් ওই සමාජයේ තමයි අපිට ඒ විදිහට අපේ හිත කඩා වැටීම පිණිස ඇතැම් වචන කතා කරන්නේ. අවසානයේ අපි කඩා වැටෙනවනේ. එහෙමයි. කඩා වැටුණාට පස්සේ ඒ සමාජයේම hina වෙන්නේ. අන්න වැටුණා. ආන්න වැටිලා දැන් ඉන්නවා. ඒ නිසා ඒ ඉරණමට අපි ගොදුරු වෙනවා. අපි ඒ ඔස්සේ කල්පනා කරන්න පටන් ගත්තොත් අපි බැලිය යුත්තේ අපි කරන ක්‍රියාව, අපේ වචන, අපේ හිතුවිලි නුවණැති උත්මය ප්‍රශංසා කරන දේවල්ද, නුවණැති උත්මය ගරහණේවද? ඊළඟට අපි කතා කරන වචන වලින්, අපේ ක්‍රියාවෙන්, අපි හිතන පතන විදිහින්, අපි ජීවිතය ගත කරන විදිහින් අකුසල් වැඩෙනවද, කුසල් වැඩෙනවද? එහෙමයි ස්වාමී. ඒක තමයි නිර්ණායක විදිහට යොදාගත යුත්තේ. එහෙම නැති වුණොත් අපි නිතර ශ්‍රවණය කරලා තියෙන කතාවක් අපි ධම්සභා මණ්ඩපයේදීත් මීට පෙර මේක සිහිපත් කළා. නමුත් මේ උද්ගත වෙච්චි කරුණෙහිලාත් ඒක සිහි කිරීම වටිනවා කියලා හිතනවා. මොකද මේක හැමෝම වගේ දන්න කතාවක් නිසා. අපි අහලා තියෙනවානේ මහත්තයා අර තාත්තා කෙනෙකුයි පුතෙකුයි බූරුවෙකුයි ගමනක් ගිහපු කතාව. එහෙමයි ස්වාමී. මේ ගමන යනකොට මේ ගමන ඒගොල්ලන්ට උවමනා වුණේ තමන්ගේ බූරුවාගේ පිටේ නැගී සුවසේ ය아가න්න. ඇත්තම මහත්තයා බූරුවෙක් පිටේ ගමනක් යනවා කියන එක සාමාන්‍යයෙන් මිනිස්සු යානාවක් විදිහට පාවිච්චි කරන සතෙක්නේ බූරුවා. එහෙමයි. බූරුවෝ, අශ්වයෝ, ඊළඟට හස්තීන් මේ වගේ සත්තු ඉන්නවනේ මේ මිනිස්සු යානාවක් විදිහට පාවිච්චි කරන නැගයා හැකි යානාවක් විදිහට ඒ සත්තුම පාවිච්චි කරනවා. දැන් මේ හොඳට වැඩිච්ච බූරුවාගේ පිටේ තාත්තයි පුතයි නැගිලා ගමන පිටත් වුණා. ගමන පිටත් වෙනකොට පාරේ ඉන්න මිනිස්සු මේකට කතා කියන්න පටන් ගත්තා. ආම් බලාපන් අර තිරිසන්නු අර තිරිසනාට දෙන වදේ. ඇයි මෙහෙම කරන්නේ මේ අහිංසක සතාට? ඔන්න මිනිස්සු එහෙම කිව්වා. කිව්ව ගමන් තාත්තා ඒක ලොකුවට හිතට අරගත්තා. මේ තාත්තා කිව්වා පුතේ මේක හරියන්නේ නැහැ මිනිස්සු දොස් කියනවා. උඹයි මායි දෙන්නාම නැගලා ගියොත් එහෙම අපිට දොස් අහන්න වෙනවා. ඒ නිසා පුතේ මම බහිනවා. උඹ නැගලා යමන් කියලා. දැන් පුතා පිට උඩ නගාගෙන තාත්තා පයින් යනවා. තාත්තා පයින් යනකොට මේ තවත් තැනක මිනිස්සු ඉඳලා කතා වෙනවා. එහෙනම් ආම් බලාපල්ලා අද කාලේ හැදෙන දරුවෝ. තාත්තා පයින් යනවා අර හොඳට හැදිච්චි කොල්ලා බූරුවාගේ පිටේ යනවා. අර වයසක මිනිස්සයා පවුනේ කියලා දැන් ඔහොම කතාව. ඒකට අහුම්කම් දුන්නා. ඊට පස්සේ තාත්තා කිව්වා පුතේ උඹට දොස් කියනවා මිනිස්සු. උඹ බහැපන් මං නගින්න. දැන් ගමන පිටත් වුණා. එසේ ගමන යනකොට ආයෙ තැනකදී මිනිස්සු කතා කරනවා එහෙනවා. ආම් බලාපන් අර මිනිස්සයාගේ තියෙන අකාරුණික බව. අර අහිංසක පොඩි එකා පයින් යනවා. මේ මහා මිනිහා බූරුවාගේ පිටේ නැගලා. ඊට පස්සේ තාත්තා කල්පනා කළා මේක හරියන්නේ නැහැ. අපිට සුවසේ ගමන යන්න නම් අපි දෙන්නාම බහැලා පයින් යන්න ඕන. මේ බූරුවාත් නිදහසේ යන්න ඇරලා. දැන් තුන් දෙනාම මෙහෙම සාමාන්‍ය පාගමනේ යනවා. යද්දි තව මිනිස්සු කොට්ටාසයක් ඉඳලා කියනවා ආම් බලාපන් බූරුවම තුන් දෙනෙක් ඇවිදගෙන යනවා කියලා. ඒ වචනේ කිව්වට පස්සේ තාත්තට දැන් විකල්පයක් නැහැ. බලන්න මහත්තයෝ තමන්ගේ අර ඉරණම එහෙම නැත්නම් තමන් ඉලක්ක කරගත්ත ගමන සම්පූර්ණයෙන්ම අවුල් වෙච්ච හැටි. සම්පූර්ණයෙන්ම අවුල් වුණා. අන්තිමට තාත්තට කර කියා ගන්න නෑ මේ තාත්තා කිව්වා පුතේ මේක හරි වැඩක් නේ. එක්කෙනෙක් නැගලා ගියත් වැරදි. දෙන්නම බැහැලා ගියත් වැරදි. දෙන්නම නැගලා ගියත් වැරදි. පුතේ එහෙනම් බූරුවව ගනින් කරට කිව්වා. ඒ මොකද වෙන විකල්පයක් නැතිම තැන. දැන් ඒ දෙන්න ඒ ක්‍රියාව කරනකොට මුළු සමාජයේම යව හාසියට ලක් කරන්නේ නැද්ද? හාසියට ලක් කරනවා. සමාජයේ විසින් ඊට පස්සේ ඇඟිලි දික් කර කර ආන්න මෝඩයෝ. ආන්න කරන වැඩේ. බලන්න මහත්තයා ඒ වචනයට අනුව අවනත වෙවි යන්න ගියොත් අපට සිද්ධ වෙන දේ. එහෙමයි. ඒ නිසා අපි ගොඩක් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් සත්පුරුෂයාගේ වචනේ කුමක්ද? ඒක සැලකිලිමත් විය යුතුයි. සත්පුරුෂයා ප්‍රශංසා කරන දෙයක්ද? එසේ සැලකිලිමත් විය යුතුයි. ඊළඟට මේ මං කරන ක්‍රියාව තුළින් කුසල් වැඩෙන්නේද අකුසල් වැඩෙන්නේද? එසේ සැලකිලිමත් විය යුතුයි. එහෙම ජීවිතය හදාගන්න උත්සාහවත් වෙන්න. ඉතින් බොහෝ කොට විස්තර සහිතව අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාටම දහම් කරුණු පවසා වදාලා. ඉතින් ධර්මයේ පිහිටා සිට කටයුතු කරන්න අපි හැමදෙනාටම අවස්ථාව උදා කරගන්න අපි දක්ෂ වෙමු කියලා අපි ඔබට ආරාධනා කරන්නේ.
ඉතින් ඊළඟ අවස්ථාව අපි ලබා ගන්නම් පින්වන්ත චන්ද්‍රලතා මහත්මිය මාකඳුරේ සිට අපට කතා කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම මේ කතා කරන්නේ මාකඳුරෙන් චන්ද්‍රලතා කියලා කෙනෙක්. මේ අපේ පුතා මේ ගයක් හදා යනවා ස්වාමීන් වහන්සේ. දැන් භාගයක් හදලා තියෙන්නේ. ඒවට මේ වැඩ කරනකොට කරගන්න බෑ. කොහොම හරි ඒක වැළකෙනවා. මම ස්වාමීන් වහන්සේ මට දැනගන්න කැමතියි. ඇයි එහෙම වෙන්නේ? මොකද ඒකට ගන්න පියවර කියලා දැනගන්න කැමතියි. හොඳයි. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අවසරයි ස්වාමී. ඒ අයට සුදුසුයි ඒ බඳු අවස්ථාවල දැන් ඉදිවිමින් පවතින නිවසේ විශේෂ වතක් ආරම්භ කරන එක පිරිත් සජ්ජායනාවක් සිදු කිරීම. ඒ නිවසේ ඉදිකිරීම වලට ආශිර්වාදයක් පිණිස දෙවියන්ගේ රැකවරණ ලැබීම පිණිස හේතු වෙන විදිහට පිරිත් සජ්ජායනාව පටන් ගන්න ඕනේ. මේ පිරිත් සජ්ජායනාව කියලා කියන්නේ මේ අර ඉදිවෙන නිවසේ කොහේ හරි අර පිරිත් මේ සහිත කැසට් පටයක් වගේ දාලා කරන එකක් නෙමෙයි. එහෙමයි ස්වාමී. මේ පිරිත තමන් සජ්ජායනා කරන්න ඕන. පිරිත් සජ්ජායනාව පිණිස ඉදිවෙන නිවසේ සුදුසු තැනක් තමන් තෝරා බේරාගෙන ඒකට සකස් කර ගැනීමක් කරන්න පුළුවන් පොඩිවට. ඉතින් එහෙම පොඩිවට සකස් කරගෙන ඊට පස්සේ දිනපතා වතක් විදිහට වතක් කියලා කියන්නේ අපි පේ වෙලා කරන එකනේ. වතක් විදිහට පිරිත් සජ්ජායනා කරන්න රතන සූත්‍රය ඊළඟට දම්සක් පැවතුම් සූත්‍රය මහා මංගල සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය දජග්ග පිරිත මෝර පිරිත මෙන්න මේ වගේ උතුම් පිරිත් ධර්මයන් මුල් කරගෙන ඊළඟට කන්ද පිරිත මේ වගේ පිරිත් ධර්මයන් මුල් කරගෙන පරිත්‍රාණ සජ්ජායනා සිදු කරන්න. ඒ පරිත්‍රාණ සජ්ජායනා සිදු කරමින් මේ කටයුතු කරදර බාධා වලින් තොරව සුවසේ සිදු කර ගන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා දෙවියන්ගේ උපකාර පතන්න. එතකොට ඔය තියෙන කරදර බාධා ටිකෙන් ටික දුර වෙලා පහසුවක් සැලසෙවි. හොඳයි ස්වාමීනි අපට අවසර ලැබේවා. ඊළඟ අවස්ථාව අපි වෙන් කරගන්න සූදානම් 0112 548 400 පින්වන්ත ඔබ සඳමාලි පැල්මඩුල්ලේ සිට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමීන් වහන්සේ. මට දැනගන්න පුළුවන් දාති භාර්යාවක් විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි වැඩ කරද්දී සතර සතිපට්ඨානයෙන් කොහොමද දවස ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. දාසි භාර්යාවක් විදිහට කටයුතු කරන ආකාරය විමසුවා. ඉතින් ඒ සම්බන්ධයෙන් නම් මට සිහිපත් කරන්න තියෙන කාරණාව ඒ සම්බන්ධයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සප්ත බරියා සූත්‍ර දේශනාවේදී. නිසා සප්ත බරියා සූත්‍රය කියව ගන්න. මොකද මේ වෙලාවේ ඒක සිහිපත් කරලා දෙන්න මට කරුණු වශයෙන් ඒක මතක නැහැ. එහෙමයි ස්වාමී. සප්ත බරියා සූත්‍රය කියව ගන්න. ඒ උතුම් සූත්‍ර දේශනාව කියව ගැනීමෙන් ඔබට ඒ කාරණේ පැහැදිලි කරගන්න පුළුවන්. එදිනදා ජීවිතේ කටයුතු කරනකොට සතිපට්ඨානයේ යුක්තව කටයුතු කරන්නේ කොහොමද කියලා අහුවා. එහෙමයි. සතිපට්ඨානයේ යුක්තව කටයුතු කරනවා කියලා කියන්නේ මහත්තයා මූලිකව තමන් ළඟ අංග තුනක් පිහිටුවාගෙන වැඩ කිරීම. ඒ තමයි සිහියත් නුවණත් වීරියත්. හැමතිස්සෙම තමා සන්තකේ තියාගන්න ඕන සිහිය නුවණ වීරිය. සිහියෙන් තමයි තමන් සම්බන්ධයෙන් හැමතිස්සෙම අවධානයෙන් ඉන්නේ. තමන්ගේ කායික ක්‍රියාව, තමන් කතා කරන වචන, තමන් හිතන පතන දේ. ඒ සම්බන්ධයෙන් හොඳ අවධානයකින් ඉන්නවා. ඒකට කියනවා සිහිය. නුවණින් අඳුන ගන්නවා. ඒ නුවණ කියන එක ලැබෙන්නේ දහම් දැනුමින්. නුවණ නිකන් හම්බ වෙන්නේ. ඒ නුවණ කියලා කියන්නේ නිකන් අපිට අමුතුවෙන් හටගෙන අපට පහළ වෙලා තියෙන එකක් නෙමෙයි. නුවණ කියන එක අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උපදවා ගත යුතු එකක්. එහෙමයි ස්වාමී. නැත්නම් වෙලාවට මහත්තයා නුවණ කිව්වහම ගොඩාක් අය හිතන්නේ මේ නුවණ කියන එක අපිට නිකන් අපි හිතන්න පටන් ගත්තාම අපෙන් ඇතුලෙන් එන අමුතු එකක් කියලා. තමන්ගේ විනිශ්චයක් කියලා. තමන්ගේ විනිශ්චයක් කියලා හිතන්නේ නුවණ කියන එක. තමන්ගේ විනිශ්චයක් නුවණ වුණා නම් මෙහෙම සංසාර ගමනක් තියනවද? නේ? මේ අති දීර්ඝ සංසාර ගමනක පටලැවිලා ඉන්නේ තමන්ගේ විනිශ්චයන් අරගන්න ගිහිල්ලා තමයි. නුවණ උපද්ද ගන්නවා කියලා කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මුල් කරගෙන බලන්න ඕන. තමන් මේ කයින් කරන ක්‍රියාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කුසලයක් විදිහටද අකුසලයක් විදිහටද සඳහන් වෙන්නේ. මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද? මේකෙන් පින් වැඩෙනවද පව් වැඩෙනවද? අන්න බලනවා. ඒ ප්‍රඥාවෙන් බලනවා තමන් කතා කරන වචන ගැනත් මේවා කුසල්ද අකුසල්ද? ඒ ප්‍රඥාවෙන් බලනවා තමන් හිතන හිතවිලි ගැනත් මේ හිතවිලි මට යහපත පිණිස පවතිවිද අයහපත පිණිස පවතිවිද?
ඔන්න එතකොට අඳුන ගන්න ලැබෙනවා යහපත පිණිස පවතින දේත් අයහපත පිණිස පවතින දේත්. ඊළඟට උවමනා කරන්නේ වීරිය. වීරියෙන් අපි කරන්නේ කුමක්ද? Tamanට යහපත පිණිස පවතිනවා නම් යම් දෙයක් ඒක දිගටම පුරුදු කරනවා. ඒකටම ශක්තිය දෙනවා. ඒකටම හයිය දෙනවා. Tamanට අයහපත පිණිස පවතින දෙයක් තියෙනවා නම් ඒ දේ වහා සැනකින් දුරු කරනවා. ඒ උදෙසා වීරිය. එහෙමයි ස්වාමී. එතකොට ඕන්න ඔය කාරණා තුනෙන් යුක්තව නම් යම් ශ්‍රාවකෙක් භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක්. එයා තමන්ගේ ජීවිතය ගත කරන්නේ. එයා ගාව තියෙනවා හොඳට පිහිටුවා ගත්ත සිහියක්. හොඳට සිහිය පිහිටුවා ගැනීමට තමයි කියන්නේ සතිපට්ඨාන. මනවින් සිහිය පිහිටුවාගෙන වාසය කිරීම. සිහිය පිහිටුවාගෙන වාසය කරනවා නම් එතන අකුසල් උපදින්නේ නැත. උපන් අකුසල් පවතින්නේ නැත. නූපන් කුසල් උපදින්නේය. උපන් කුසල් රැකෙන්නේය, වැඩෙන්නේය. එනිසා ඔන්න ඔය අයුරින් කටයුතු කරන්න. අවසරයි ස්වාමීන්. ඉතින් සතිපට්ඨානය පිළිබඳව සොඳුරු දහම් අවවාදය ශ්‍රවණය කරන්න අපි වාසනාවන්ත වුණා. එවිදා රාත්‍රී දම්සභා මණ්ඩපයේ සමග පින්වන්ත හැම දෙනාම රැඳෙන්නේ. දැන් ඔබේ අවස්ථාව සඳහා අපි වෙන් කරගන්න අවස්ථාව සරත් මහත්මයා මාළඹේ සිට පින්වන්ත ඔබට අවස්ථාව ලබා දෙනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මට ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕන මම පොඩි කාලේ නම් දැනගත්ත ගාථාවක් කියනවා මේ වීරය සම්බන්ධයෙන්. ඒකට අපි කියන්නේ ආරබති නික්කමති යුංජති බුද්ධ ශාසනය. මට දැනගන්න ඕනේ මෙම ගාථාවත් මේක පද අටක ගාථාවක් එසේම මෙම ගාථාව මොන අවස්ථාවෙන්ද කා සඳහා කියපේකද අපිට මේ දැනගන්න. ඒ කියන්නේ මූලාශ්‍රය. ඔය දෙකින් එක දැනගන්න ඕන අපි. හොඳයි. තෙරුවන් සරණයි පින්වත් ඔබට. අපි ස්වාමීන් වහන්සේ විමස ගන්න අවසරයි ස්වාමී. ඔය උතුම් ගාථා රත්නේ ඇත්තට මෙතන එතුමා කිව්වේ එක ගාථාවක්. ගාථා රත්න දෙකක් එහි සඳහන් වෙනවා. ඒ ගාථා අන්තර්ගත වෙන්නේ අරුණවතී සූත්‍ර දේශනාවේ. එහෙමයි සර්. ඒ අරුණවතී සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ওই ගාථාවල අර්ථ ගත්තොත් එහෙම එහි සඳහන් වෙන්නේ අතර මේ උච්චාරණය කරපු විදිහ වැරදි. ඒ ගාථාවේ සඳහන් වෙන්නේ ආරභත නික්ඛමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජරෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්බුද්ධ ශාසනය තුල ආරභත වීරිය ආරම්භන්න යුංජත අකුසල් දුරු කිරීම පිණිසත් කුසල් වැඩිම පිණිසත් මනාව යෙදෙන්න මේ ශාසනයේ යෙදෙන්න. එහෙමයි ස්වාමී. ආරභත නික්කමත මේ යුංජත බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනය තුල යෙදෙන්න කෙලෙසුන්ගෙන් නික්මෙන්න. දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝ මහා හස්ති රාජෙක් බටපතුරු වලින් කරපු ගෙයක් සුණු විසුණු කරලා දානවා වගේ මාර සේනාව සුණු විසුණු කොට දමන්න. මේ මාර සේනාව සුණු විසුණු කොට දාලා අකුසල් සිඳගෙන නිවනට යන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ එහි කරන අවවාදය. ඊළඟට තව ගාථාවක් ඒටම බැඳෙනවා. යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති. යමෙක් මේ ධර්ම විනය තුල යමෙක් මේ සම්බුද්ධ ශාසනය තුල අප්‍රමාදීව කටයුතු කරනවා නම් ආන්ගේ අප්‍රමාදීව කටයුතු කරන තැනැත්තා මේ සියලු කෙලෙස් සැඩ පහර සිඳගෙන එතරටම යනවා කියලා බුදුරජාණන් වහන්සේ අවවාදය කළේ. ඔය අවවාදි මහත්තයා අරුණවතී සූත්‍රය. මේ අරුණවතී සූත්‍රය කියලා කියන්නේ බොහොම සුන්දර දේශනාවක්. ඒ කියන්නේ මේ දේශනාවේදී සඳහන් වෙනවා අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ තියෙන අසිරිමත් ආශ්චර්ය ජනක මේ ලෝකයේ සම්බන්ධයෙන් තියෙන පුළුල් දැක්ම සහ බුදුරජාණන් වහන්සේගේ තියෙන ඥානය. එහෙමයි. මේක මා හිතනවා බොහෝ දෙනෙක් ශ්‍රවණය කරලා ඇති. මේ ආනන්ද තෙරුන් වහන්සේ එක් අවස්ථාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේදී ওই අරුණවතී සූත්‍රය ඇහුවේ. ඒක අහන්න හේතු වුණේ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරපු කාරණාවක් ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහෙම විමසුවා. ස්වාමීනි, තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ විදුර කියන ශ්‍රාවක රත්නය මේ දසදහසක් ලෝක ධාතුවටම ඇහෙන්න තමන්ගේ ස්වරය විහිදෙව්වා කියන කාරණේ බුදුරජාණන් වහන්සේගේ වචනෙන් අපි අහලා තියෙනවා. එහෙමයි. අන්න ඔහොම කිව්වා. එතකොට ඔය බුදුරජාණන් වහන්සේ මේ වචනේ වදාළේ මහත්තයා අරුණවතී සූත්‍රයේදී.
ඒක සිද්ධ වුණේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ විදුර කියන ශ්‍රාවක රත්නය බඹලොවට වැඩම කරලා බඹදොවදී මේ සහස්‍රී ලෝක ධාතුවටම ඇහෙන විදිහට තමන්ගේ ස්වරය විහිදෙව්වා. ස්වරය විහිදෙව්වා කියලා කියන්නේ ඒ උතුම් ගාථා රත්නය හැම තැනටම ඇහෙන්න වදාලා. ඒ ගාථාව තමයි යෝක. ආරභත නික්කමත යොංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සීරං නලාගාරං කුංජරු. මේ ගාථා රත්නේ වදාලා. ඉතින් ඔය පුවත බුදුරජාණන් වහන්සේ දේශනා කළා අරුණවති සූත්‍රයේදී. ඒ නිසා ඒ ගාථා රත්න දෙක අරුණවති කියන සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙනවා. ওই කාරණෙත් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේට හරි අපූර්ව විග්‍රහයක් හෙළිදරව් කරගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අහනවා ස්වාමීනි ඒ විදුර කියන ශ්‍රාවක රත්නය ඒ දසදහසක් ලෝක ධාතුවට ඇහෙන්න ඒ විදිහට මේ ස්වරය විහිදෙව්වා නම් ස්වාමීනි ඒ සක්වලටම ඇහෙන්න ස්වරය විහිදපු ශ්‍රාවකයා එහෙම කරා නම් ස්වාමීනි තථාගතයන් වහන්සේට තියෙන හැකියාව කොහොමද? එහෙමයි ස්වාමීනි. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒට පිළිතුරු නොදීම මුලින් කෙටියෙන් උත්තරේ දුන්නනේ. භාග්‍යතුන් වහන්සේ වදාළ ආනන්දේ ඔබ ඔය කතා කරන්නේ ශ්‍රාවකයෙක් ගැනනේ. ශාස්ත්‍රුන් වහන්සේගේ හැකියාව ඊට වඩා ගොඩක් වැඩි කිව්වා. තුන් පාරක් මැහුවා ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දේ යම් මේ ඉරහඳකින් එළිය කරන සීමාවක් තියනවාද මේකට කියනවා සක්වලක් කියලා. මේ වගේ සක්වලයන් දහසක් එකතු නාම කියනවා. ඒට මේ සහස්‍රී ලෝක ධාතුව කියලා. එහෙමයි ස්වාමී. එතකොට එහි මහත්තයා මේ සහස්‍රී ලෝක ධාතුව කියන එකේ ඉරවල් 1000ක් තියෙනවා. හඳවල් 1000ක් තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ එක සක්වලක සිව් මහා සමුද්‍රනේ තියෙන්නේ. එහෙනම් අර මේ සහස්‍රී ලෝක ධාතුව ඇතුලේ 4000ක් තියෙනවා. ඉතින් මෙහෙම තේරුම් ගන්න ඕනේ. දැන් මේක සාමාන්‍යයෙන් වර්තමානයේ අපි වර්තමාන තාක්ෂණය තුලින් ඊළඟට වර්තමානයේ චන්ද්‍රිකාදිය යවලා ඒ හොයාගත්ත තාක්ෂණය තුලින් අපිට මේක දකින්න බෑ. මොකද අපි තාම මේ සක්වල ASCII කරගෙනවා මිසක් මේන් එපිට කිසිම දෙයක් ආසන්නයකටවත් කිට් වෙන්න ලැබිලා නැහැ. අපි මේ කතා කරන්නේ බුදු කෙනෙක් ගැන. ඒ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ඉරහඳ යම් සීමාවක් එළිය කරනවාද ඒ තමයි සක්වලක්. මේ වගේ සක්වල දහසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය තථාගතයන් වහන්සේට උවමනා නම් ඒ දහසක් ලෝක ධාතුවටම එක විදිහටම සරය විහිදුවන්න පුළුවන්. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊටත් වඩා පුළුවන්ද? ආනන්දය ඒ වගේ සහස්‍රී ලෝක ධාතු දහසක් එකතු වුණාම දැන් සහස්‍රී ලෝක ධාතුම දහසක්. එහෙම එකතු වුණාම ඒකට කියනවා ද්විසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු. ඒ මජ්ක්‍ධිමා ලෝක ධාතුටත් පුළුවන් කිව්වා. ආනන්දය එසේ ද්විසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුවක් ඇද්ද? ඒ ද්විසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු වගේ තව දහසක් තියෙනවා. ඒතර මහත්තයා මේක කොච්චර පැතිරීමක්ද නේ? එහෙම මේ එච්චර පරාසයක් තියෙනවා. ඒ පරාසයට ආනන්දේ කියනවා තිසහස්සී මහා සහස්සී ලෝක ධාතු කියලා. තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුටත් බුදුරජාණන් වහන්සේට ස්වරය විහිදුවේ කි ආනන්දේ ඕනනම් ඊටත් වඩා පුළුවන් කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ හරි පුදුමයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔක කොහොමද කරන්නේ? ශාස්ත්‍රඥ වහන්සේ ওই දේ කොහොමද කරන්නේ? ආනන්දේ තථාගතයන් වහන්සේ මුලින්ම කරන්නේ තථාගතයන් වහන්සේගේ එරදීන් ආලෝක කදම්බයක් තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවටම විහිදුවනවා. එතකොට මහත්තයා සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඔය ලෝක ධාතුව හැම එකම එක මොහොතක හැමතැනම එළිය වෙනවා කියලා එකක් නැහැනේ. ඉර එක පැත්තකට පායලා තියෙනකොට අනිත් පැත්ත අඳුරුයි. එහෙමනේ සාමාන්‍යයෙන් පවතින්නේ. නමුත් ශාස්ත්‍රඥ වහන්සේගේ ආලෝක කදම්බය යවනකොට එක විදිහට හාත්පස එළිය වෙනවා. ඒ එළිය වෙද්දී අර ජනයා මේ අතිශයින්ම සුන්දර අතිශයින්ම ප්‍රභාස්වර මේ ආලෝකයේ කුමක්ද කියලා ඒකට අවධානය යොමු කරනවාමයි. දෙවිවරු ඉන්නවා නම් බ්‍රහ්මයෝ ඉන්නවා නම් මිනිස්සුයෝ ඉන්නවා නම් සියලු දෙනා අවධානය යොමු කරනවා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ සරේ විහිදුවන්නේ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිතේ ඇති වුණා ප්‍රසාදය. ආනන්ද ස්වාමීන් වහන්සේ සාදු සාදු ස්වාමීනි කියලා සතුටු වෙනකොට පිටිපස්සේ හිටියා උදායි කියලා භික්ෂුව. ওই භික්ෂුන් වහන්සේ කිව්වා හරි හරි ඉතින් ආනන්දේ ඔකට ඔච්චර සතුටු වෙන්න ඕනේ. ඔබ වහන්සේගේ හැකියාවක් නෙවෙයිනේ.
බුදුරජාණන් වහන්සේගේ හැකියාවනේ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා හා උදායි ඔහොම කියන්න එපා. ආනන්දයන්ට ඔය ඇති වෙච්ච ප්‍රසාදයට පුළුවන් 7 වතාවක් සක්විති රාජ්‍ය ලබා දෙන්න. ආනන්දයන්ට ඔය ඇති වෙච්ච ප්‍රසාදයට පුළුවන් 7 වතාවක් සක්දෙව් තනතුර ලබා දෙන්න. හැබැයි ආනන්දයන් ඒ කිසිවක් ලබන්නේ නැහැ. ආනන්දයන් මේ ජීවිතේම පිරිනොම් පානවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් එහෙම සාස්ෘණ වහන්සේ ගැන ප්‍රසාදය ඇති වුණොත් නේ. එහෙමයි ස්වාමී. ඒ නිසා ඔය අරුණවති සූත්‍ර දේශනාව ඔබ කියව ගන්න. එතකොට ගාථාර්ථය ඉස්මතු කරගන්න පුළුවන් අමතර කාරණාවක් විදිහට තමයි අපි ওই විස්තරේ පින්වතුන්ලාට කියලා දුන්නේ. අවසරයි ස්වාමී. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ අර්ථයන් ගෙන හැර පහදා වදාළා. ඉතින් ධම්සභා මණ්ඩප ඊළඟ අවස්ථාව සඳහා දැන් අපි වෙලාවෙන් කරගන්නවා. පින්වත් ඔබ ලක්මාලි බලන්ගොඩ සිට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. මේ මට තියෙන ප්‍රශ්නේ තමයි මේ මාගදී භාෂාවයි පාලි භාෂාවයි කියන්නේ භාෂා දෙකක්ද නැත්නම් එකක්ද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ කිනම් භාෂාවකින්ද? ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ඒක ගැන පහදලා දෙන්න. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට නමෝ බුද්ධාය. අවසරයි ස්වාමී. මාගදී භාෂාව කියලා යමකට කියනවාද? පාලි කියලා අපි යමකට කියනවාද? මේ දෙකම එකම භාෂාවක්. ඒ කාලේ තමයි මේ පාලි භාෂාවට මාගදී කියලා මගදී භාවිතා වූ භාෂාව කියන අදහසින් තමයි මාගදී කියන නාමයට ලැබුණේ. ඉතින් අපි පහු කාලින වේට පාලි භාෂාව කියලා කියනවා. ඉතින් ඒ මාගදී භාෂාවෙන් පාලි භාෂාවෙන් තමයි ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළේ. ඒ නිසාමයි සංගීතකාරක අරහත් උත්තමයන් වහන්සේලා ඒ ධර්මයේ පාලියෙන්ම දිගින් දිගට සංගායනා කරමින් රැකගෙන ආරක්ෂා කරගෙන පැමිණියේ. කොටින්ම පොත්තක සංගීති සිද්ධ වෙද්දී පොත්තක සංගීති කියලා කියන්නේ මහත්තයා ග්‍රන්ථාරූඪ කිරීමේ කටයුත්ත. ඒක ලංකාවේදී සිද්ධ වෙනකොට දැන් පාලි භාෂාව තිබුණාට පාලි භාෂාවර වාචන මාධ්‍යයෙන් තිබුණාට දැන් බහනක පරපරක් විදිහට න්යාවේ. එහෙමයි ස්වාමී. තිබුණාට පාලි අක්ෂර නැහැ. ඒ මේක ලිඛිත මාධ්‍යයක විදිහට ආවේ නැහැ මාගදී භාෂාව පාලි භාෂාව. පාලි අක්ෂර නැති නිසා අර පාලි භාෂාව ලිව්වා සිංහල අකුරු වලින්. එහෙම තමයි ග්‍රන්ථාරූඪ වීම සිද්ධ වුණේ. ඒ කියන්නේ පාලි මේ භාෂාව පාලි. නමුත් අක්ෂර ඔක්කොම සිංහල. සිංහල අකුරු වලින් තමයි පාලි භාෂාව මුලින්ම ග්‍රන්ථාරූඪ වෙන්නේ. ඉතින් මේ කාරණේ පැහැදිලි කරගත යුතු එකක්. නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් පස්සේ කාලෙක බුදුරජාන් වහන්සේ දේශනා කරපු භාෂාවෙන් වෙනත් භාෂාවකට අපි මේ ධර්මයේ පෙරලාගෙන තියෙනවා කියලා. බුදුරජාන් වහන්සේ නමුත් ස්වකීය නිරුක්තියෙන් තමන්ගේ භාෂාවෙන් ධර්මයේ හැදෑරීම සම්බන්ධයෙන් අනුදැන වදාළා තියෙනවා. බුදුරජාන් වහන්සේ එපා කියලා දේශනා කළේ සංස්කෘතියට නගන්න විතරයි. එහෙමයි ස්වාමී. සංස්කෘතියට ධර්මයේ නැගීම කියන එක භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ගරහා කළා. නමුත් අවසානයේ අදූරදර්ශී භික්ෂූන් විසින් ධර්මයේ සංස්කෘතියට නැගුවා. එතනින් තමයි මහා විනාශය ආරම්භ වුණේ. ඊට පස්සේ ශාසනයේ හීන යාන මහා යාන වශයෙන් බෙදිලා සෑහෙන ශාසන විනාශයක් සිද්ධ වෙන්න ඒකම හේතුකාරකේ වුණා. ඉතින් එහෙම පැහැදිලි කරගන්න. අවසරයි ස්වාමී. ඉතින් ඊළඟ අවස්ථාව අපි ලබා ගන්නම්. පින්වන්ත රෝෂාන් මහත්මයා ඔබට අවස්ථාව තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. මේ ස්වාමීනි මට දැනගන්න අවශ්‍යයි මේ පහන තියලා වැඳලා ඉවරලා පිරිත් කියනකොට මේ යම් අතපසුවීමකින් වේගවත්ව පිරිත් සත්‍යයන කරනකොට වැරදුනොත් අපිට පව් සිද්ධ වෙනවද කියලා. හොඳයි තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. පිරිත් සජ්ජහායනාවේදී වැරදුනා කියලා පව් සිදුවීමක් නැහැ. නමුත් පිරිත් සජ්ජහායනාව කියන එක නිකන් අර චාරිත්‍රානුකූල අංගයක් විදිහට කරන්න එපා. පිරිත් සජ්ජහායනාව කියන එක හොඳට අරුත් මෙනෙහි කර කර ආසාවෙන් සතුටින් ඒ පිරිතේ අර්ථය හදවතට දැනෙන විදිහට මෙනෙහි කර කර සජ්ජහායනා කරන්න. එසේ සජ්ජහායනා කරනවා නම් පිරිත් සජ්ජහායනාව වරදින්නේ නැහැ. වරදින්නේ නැතුව හොඳ ධර්ම සජ්ජහායනාවක් සිදු කරලා ඒ තුලින් හිතට මහා සැනසුමක් ලබන්නත් පුළුවන්. එහෙමයි. ඒ නිසා ඒක වැරදුනාට පාපයක් සිද්ධ වෙනවා කියලා කාරණාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒ සම්බන්ධව අපි දරා ගන්න ඕන විදිය පිළිබඳව අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් කරුණු පහදා වදාලා
ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයේ ඉරිදා රාත්‍රියේ තවත් අවස්ථා කිහිපයක් අපට ලබා ගන්න ඉඩකඩ තියෙන්නේ. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා හබරන සිට පින්වත් ලාල් මහත්මයා දුරකථනයේ රැඳෙනවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට දැනගන්න අවශ්‍යයි යම් කිසි කාලයක සීමාවක අවුරුදු 5ක වගේ කාල සීමාවක මම සසුනේ පැවිදි වෙලා ඊටාම ගෞරවනීය විදිහට ප්‍රතිපත්තිකරුක සීලය රැකලා සැරකිට අවුරුදු 5ක් වගේ කාල සීමාවක් යනකොට මේ සිවුර දාගෙන ඉන්න අපහසුයි කියලා යම් කිසි තාන්න පීඩන ඇවිල්ලා ඒක ඊට පස්සේ සිවුර ඇරලා යන්න වෙලා. ඒකකොට ගියාට පස්සේ නැවත ගිහි ජීවිතේ ඒ කටයුතු කරගෙන ඉතින් සැලෑම ජීවත් වෙනවා පින්දහම් කරගෙන යනවා. නමුත් මේක ලොකු පාපයක්ද? ඒ සිවුර ඇරලා ගියපක ලොකු පාපයක්ද? එහෙම නැත්නම් ඒ වගේම පාපයක් වගේම මේ ඒ පිනක් තිබෙනවද? ඒ ප්‍රතිපත්තිකරකව ඊටපු කාල සීමාවට අනුව ගියාත්ම සතරක පටන් ඒකේ පිනක් තියෙනවද කියන එක මට දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමීනි. සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට සිවුරු දරාගෙන සිවුරකට නුසුදුසු දෙයක් තමන් කර කර ඉන්නවට වඩා කෙනෙක් අනේ මේ තුලින් මට අකුසල් රැස් වෙනවා නොවේද කියලා දැකලා සිවුරු හැර යනවා නම් ඒකෙන් අර මහා භයානක පාපයක් රැස් වෙන තිබ අවස්ථාව පව වැහෙනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා දැන් සමහර කෙනෙකුට නොඑක් ආකාරයේ අපහසුතා හට ගන්න පුළුවන්, දුෂ්කරතා හට ගන්න පුළුවන්. ඒ වගේ මොහොතක සිවුරු හැර යාම කියන එක අපිට කොතෙකුත් දකින්න ලැබෙනවා. සමහරවිට තමන්ගේ කෙලෙස් දෝෂයක් වෙන්න පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් වෙන යමුහු අරුබුද වෙන්න පුළුවන්. ඒ නොඑක් අවස්ථාවලදී සිවුරු හැර යාම කියන එක අතීතයේත් අදත් අපිට දකින්න ලැබෙන එකක්. සිවුරු හැර යාම සම්බන්ධයෙන් මේ ධර්මයේ තුල සඳහන් වෙනවා දැන් ගොඩාක් අවස්ථාවල සිවුරු හැර යාම එහෙම නැත්නම් ගිහි භාවයටපත් වීම ධර්මයේ සඳහන් වෙන්නේ මහත්ය හීනායාවත්ති කියලා. ඒ කියන්නේ හීන භාවයට පත් වෙනවා. පැවිද්දත් එක ගන්නකොට ගිහි කෙනාගේ ජීවිතේ හීන භාවයටපත් වීමක්. මොකද පැවිද්දා කියලා කියන්නේ ගුණධර්ම වශයෙන් උතුම් ජීවිතයක් ගත කරන කෙනෙක්. මේ අදි සීලයක හික්මන්නේ සාමාන්‍යයෙන් සාමණේර භික්ෂුන් වහන්සේ නමක් ගත්තත් සාමණේර පැවිද්දෙක් ගත්තත් ඒ සාමණේර පැවිද්දාත් බ්‍රහ්මචාරයේ සහිත දසසිල් ආරක්ෂා කරනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ගත්තත් එහෙම ඒ භික්ෂුන් වහන්සේ අපි කියන්නේ කෝටියක් සංවර වූ උපසම්පදා සීලය ආරක්ෂා කරනවා කියලා. ඉතින් එහෙම මහා සීලයක් දරාගෙන තමයි ඒ භික්ෂුන් වහන්සේ වාසය කරන්නේ. එතකොට ඒ භික්ෂු භාවයෙන් යමෙක් ගිලිහි වැටෙනවා කියලා කියන්නේ ඇත්තෙම හීන භාවයකට වැටීම තමයි. එනමුත් ඒ සිවුරු හැරීම කියලා කියන්නේ මහා භයානක පාප කර්මයක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. සිවුරේ ඉඳලා යමෙක් යහපත් වූ ආකාරයකින් තමන්ගේ පැවිද්ද ගත කළා නම් ඒක තමන්ම රැස් කරගත්ත පුණ්‍ය කර්මයක් නේ. ඒකෙන් ඒකාන්ත කොට තමන්ගේ ජීවිතයට මහා යහපත සලසනවා. මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ මහත්ය. එහෙම මිනිසෙකුගේ ජීවිතයට තියෙන පුදුම රැකවල් සහිත ස්ථානයක්. ඒක අපිට හරි ප්‍රකටව පේනවා අජාසත් මහරජුරුවන්ගේ සිද්ධිය. අජාසත් රජුරුවන්ට වැරදුනානේ පාප මිත්‍රයා නිසා. දෙව්දත් නිසා අජාසත් රජුරුවන්ට වරදිනවා. වැරදින අවසානයේ පීතෘ ඝාතන කියන ආනන්තරී පාප කර්මය සිද්ධ වුණානේ. දැන් ආනන්තරී පාප කර්මය සිද්ධ වුණාට පස්සේ ධර්ම ඉගෙන ගන්නකොට ආනන්තරී පාප කර්මය සම්බන්ධයෙන් නියත ප්‍රකාශයක් තියෙනවා. එයා ඒකාන්ත වශයෙන් ඊළඟ ජීවිතේ කල්පයන් නිරේ කියලානේ. එහෙමයි. ඒක ඇහෙද්දී පවා මේ අජාසත් මහරජුරුව සංඝයා ඇසුරු කරමින් ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරමින් පින් කළානේ. ඒ මොකද එයා දන්නවා තමන් චේතනාත්මකව යම් පිනක් රැස් කරනවා නම් ඒ පින විපාක නොදී අවසන් වෙන්නේ. විපාක සලසනවා. අර රැස් කරගත්ත භයානක කර්මයේ යම් දවසක අවසන් වෙනකොට අර පින ඉස්මතු වෙලා ඉනවා. ඉතින් එතුමා කොච්චර පින් කරගත්තද? ශාස්ත්‍රුන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා එක තැනක නිදන් කොට උතුම් සෑරජානන් වහන්සේ සකස් කළ වාල සංඝාට චේති. ඊළඟට මේ පළමිනි ධර්ම සංගීතය වෙනුවෙන් අනුග්‍රහය දායකත්වයේ දරුවා බොහෝ පින් රැස් කරගත්තා. එතුමා සම්බන්ධයෙන් තියෙනවා අපේ බණ පොත්වල ප්‍රකාශයක් යම් කලෙක ආනන්තරී පාප කර්මය අවසන් වෙලා නිරයෙන් උඩට ආවට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්ව සංසාරයෙන් නිදහස් වෙනවා කියලා.
ඒ නිසා තමන් චේතනාත්මකව රැස් කරපු යම් මේ පිනක් ඇද්ද යම් කුසලයක් ඇද්ද ඒක විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන්. ඉතින් අපිට ඔබට අවස්ථාව ලබා දෙන්න තිබෙන අවසාන අවස්ථාවයි උදාවන්නේ. රන්දික තලව කැලේ සිට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වන්ත ඔබට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට දැනගන්න ඕන අටසිල් රැකීමේදී විකාල භෝජනයේ සිල්පදේ රකින්නේ කොහොමද නිවැරදිව රකින්නේ කියලා ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධ. හොඳයි. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අවසරයි ස්වාමී. විකාල භෝජන ශික්ෂාපදය අපි ආරක්ෂා කරන්නේ ඉර අවරට යන්නට පෙර අපි දවසේ ඝන ආහාර ලබා ගැනීම සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. ඝන ආහාර කියලා කියන්නේ ආහාරයයි යමකට සම්මතද මේ ශාරීරික පෝෂණය කරන ඝන ආහාර කියලා සම්මත දේවල් තියෙනවා. දාන්නේ ආහාර වර්ග පාන වර්ග අරගැනීමෙන් අපි වළකිනවා. ඒ ඉර අවරට යෑමට පෙර කියන එක අපි සාමාන්‍ය සම්මුතියෙන් අරගන්නවා දහවල් 12ට පෙර. දැන් සාමාන්‍යයෙන් මධ්‍යහ්නය කියන වෙලාවෙන් පස්සේනේ අපි ඉර අවරට ගියා කියන එක සලකන්නේ නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අරගන්නවා ඒ වෙලාව තමයි සුදුසු වෙලාව කියලා. එතකොට එහිදී කරන්නේ යම් මේ ආහාර පාන ඇද්ද බත් පළතුරු වර්ග ආදී නොඑක් දේ ඒ දේවල් ඊළඟට කිරි ආදී ඝන මේ පාන වර්ග ඇද්ද කිරි ඊළඟට යෝගට් පාන ඊළඟට පළතුරු යුෂ වර්ග තියෙන්න පුළුවන් කෑලි සහිත පළතුරු කෑලි සහිත ඊළඟට සුප් වර්ග මේ වගේ දේවලුත් අපි මේ ගන්නේ මහත්තයා ඝන ආහාර ගන්නට. එතකොට මේ ඉර අවරට යන්න පෙර උපෝසත සිල් සමාදන් වෙන ශ්‍රාවකයා ඒ ඝන ආහාර සියල්ල අරගන්නවා. එදා එයා ආහාර කිස වරුවකින් අවසන් කරනවා. ඊට පස්සේ හවස් කාලයේදී එයා සාමාන්‍යයෙන් ශරීර පහසු පිණිස අරගන්නේ ඔය තේ කහට එකක් කෝපි චුට්ටක් එහෙම නැත්නම් මොනවා හරි ඖෂධීය මේ පාන වර්ගයක්. එහෙම නැත්නම් එයාට පුළුවන් ඕනනම් මේ කෑලි නැති වෙන විදිහට මනාකොට පෙරාගත්ත පළතුරු යුෂ එකක්. ඒ වගේ පානය කරන්න පුළුවන්. ඒක තමයි එදාට තමන්ගේ ඉරාවරට ගියාට පස්සේ කාලයේදී තමන්ගේ කුසට දාගන්න ඕන දාගන්න ඒ වගේ දෙයක්. එහෙමයි. ඉතින් මේක ගිහි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගිහි ශ්‍රාවකයා මහත්තයා උපෝසත සිල් රකින්නේ රහතන් වහන්සේලා සිහි කරගන්නේ. අනේ රහතන් වහන්සේලා ජීවිත කාලෙම මෙහෙම වැඩ හිටියනේ කියලා සිහි කරගෙන එහෙම තමයි සිල්පදේ ආරක්ෂා කරන්නේ. එහෙමයි. අපි ගත්තොත් ඒක ගිහි කෙනාට තමයි උපෝසත සීල දවසට තිබෙන්නේ. නමුත් භික්ෂුවට ගත්තොත් එහෙම ඒක යාව ජීවයි. මුළු ජීවිත කාලෙම භික්ෂුවගේ සීලය තුල අන්තර්ගත වෙච්ච එකක් තමයි ඊරාවරට යන්නට පෙර ආහාර අර ගැනීම එහෙම නැත්නම් විකාල භෝජනය වැළකීම. එහෙමයි. ඉතින් ඒ විදිහට තමයි මේ සීලය සම්බන්ධයෙන් දැනගත යුත්තේ. එහෙමයි. අවසරයි ස්වාමීන්. ඉතින් සොඳුරු සිල්පදවල අර්ථයත් දැනගන්නට අපට අවකාශය දුන අවසාන මොහොතේ ධම්සභා මණ්ඩපයේ පිණිස කාලය නිමා වුණා. අපි තාම ගෞරවයෙන් මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු පුණ්‍ය ආනුමෝදනාව පිණිස. ස්වාමීනි පුණ්‍ය ආනුමෝදනාවට කාලය අවසරයි. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධම්සභා මණ්ඩපයේ සජීව දහම් කතිකාවත සිදුකොට මෙසේ අප රැස්කල පින් සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා සක් දෙවිඳුන් සතර වරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සදෙව්ලොව වැසි සියලු දෙවිවරුත් සහම්පති ගටිකාරාදී මහා බ්‍රහ්මරාජවරු ප්‍රමුඛ බ්‍රහ්මකායික දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ඇතුළු පොළොවාසී සියලුම දෙවිවරුත් ඒ වගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවියෝ පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ඒ වගේම සේර්විල මංගල රාජමහා විහාරාධිපති තැන්පත් අපගේ පූජනීය අලුදෙණිය සුබෝධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහ සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැමදෙනාට පින් අනුමෝදන් වේ. ගෞතම සාසනය තුලම සුවසේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබිත්වා. සාදු
සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින සිදු කරපු ඒ පින්වතුන්ලා මූලික අරමුණ වශයෙන් බලාපොරොත්තු වෙන පරිදි සදහම් උතුම් මන්ද්‍රී යන දරුවන් තිදෙනාටත් චතුරංග සහ සමුද්‍රා දෙපළගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන් සියලු දෙනාටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය අනුහසින් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, නිරතුරු කලන මිතුරු ඇසුර ලැබේවා, ධර්මාවබෝධයේ පිණිස මේ පින හේතු වේවා කියලා අපි විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන් සදහම් මෙත්තිදු දරුවාට නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිසත් අධ්‍යාපන කටයුතු සුවසේ සාර්ථකව සිදු කර ගැනීම පිණිසත් සත්පුරුෂ ඇසුරේ සුවසේ පින්පුරාගෙන දහමේ හැසිරීම පිණිසත් මේ සියලු පින් ඒකාන්තයෙන් හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලාගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා, ඉක්මන් භවයකදීම ඥාතීන් සසර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. අද දවසේ දම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතට දායකත්වයේ අනුග්‍රහය දරූ කුරුණෑගල පිලැස්සේ පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයේ නියුතු වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයාට, ඒ වගේම සමුද්‍රා රත්නායක බිරිඳට, ඒ අයගේ ආදරණීය දරුවන් තිදෙනාට, ඒ දෙදෙනාගේම ආදරණීය දෙමාපියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. දහම්මගට උදව් උපකාර කරන සියලු කලන මිතුරන් හට සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මදේශකයන් වහන්සේලාට සියලු පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ උතුම් දම්සභා මණ්ඩපයේ විකාශන දායකත්වයෙන් දරූ ඒ පින්වතුන්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාට පින් අනුමෝදන් වෙත්වා. අද දවසේත් දම්සභා මණ්ඩපයේ මෙහෙවීම් කටයුතු සිදු කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට, ඒ වගේම දම්සභා මණ්ඩපයේ නිෂ්පාදක පිරිසට, ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. තවදුරටත් කිසියම් කරදරයකින් බාධාවකින් තොරව කලන මිතුරු ඇසුරේ පින් රැස් කරගන්න, සුවසේ ධර්මයේ හැසිරෙන්න අවකාශ සැදෙත්වා. පින්වතුන්ලගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදිය, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනාට ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය වෙනුවෙන් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයකට පැමිණ, ඒ වගේම ලක්විරු ශ්‍රාවක අවකාශයෙන් ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල සජීව විකාශනයන් ඔස්සේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පින්වන්ත ඔබ හැම දෙනාම රැඳී සිටිය. අපට අනුකම්පාවෙන්ම කරුණාවෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ දම්සභා මණ්ඩපයේ පිණිස වැඩම අවදාළේ. ඒ ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි, අපගේ නමස්කාරය වේවා. යම්සේ දම්සභා මණ්ඩපයේ අද දවසේ සදැහැති ඔබ හැම දෙනා කැටුව සිදු කොට අප ඒක රාශි කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු විශේෂයෙන් කුරුණෑගල පිලැස්ස පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයේ නියුතු වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයා සහ සමුද්‍රා රත්නායක පින්වන්ත බිරිඳ, පින්වන්ත දරුවන් තිදෙනා, දෙපාර්ශ්වයේම දෙමාපියන් ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනාමත්, පින්වන්ත ඔබ හැම දෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබන ඉරිදා රාත්‍රියේදීත් දම්සභා මණ්ඩපයේ පිණිස ඔබ හැම දෙනාම කැඳවා ගැනීමේ
අපේක්ෂාව සහිතව අපි සමුගන්න සූදානම් වනවා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා තව ස්වල්ප වේලාවකින් සිරිපා මහා විහාරයේ සිට රාත්‍රී පිරිත් දේශනාව ඔබට සමීප කරන්න අපි සූදානම්ව රැඳී සිටින්නේ. ඒ පිණිසත් සිත සූදානම්ව ඒකරාශී වෙන්න කියලා ආරාධනා කරමින් අපි සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.